සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක් වේවා. අපි භාගයේදී 6 වෙනි එකකේ පටන් ගත්තා. 5 වෙනි එකකේ පුරෝකථනය සම්පූර්ණ කරලා ඉවර වෙලා. එතකොට පූර්ණ ගුණත්ව කළමනාකරණය තමයි අපේ 6 වෙනි එකකේ total quality management. එතකොට අපි ඒකේ හැඳින්වීමේදී මේකට මම ඔයගලන්ට hand out එක දීලා තියෙනවා. මේ හැඳින්වීම පැහැදිලි කළා මොකද්ද ගුණත්වය කියලා කියන්නේ. බොහොම සරලවම කිව්වොත් ගුණත්වය කියලා කියන්නේ අදාළ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන්න තියනවා කියන එක. ගැළපෙන්න තියනවා කියන එක. හරි. ඒකයි ගුණත්වය කියන එකෙන් අදහස් කරන්නේ. ඒතර මම ඔයගලන්ට පැහැදිලි කළා සාමාන්‍යයෙන් අපි quality කියලා කියනකොට ඒ වචනෙන් අපිට ගම්මේ වෙනවා එතන quality කියන්නේ ඉතින් ගුණත්වය තමයි. ඒතර අපි දකින අර ගුණත්වයක් තියනවා කියන එක. දැන් අපි රෙස්ටොරන්ට් එකට ගියාම අපි එතන high quality එකක් expect කරනවා කියන්නේ මොකද්ද? එතන AC අනිවාර්ය වායු සමීකරණයක් තියෙන්න ඕනේ. වායු සමීකරණය කරපු ස්ථානයක් වෙන්න ඕනේ. එතන ඒ සේවකයන් ඉහළ පිළිගැනීමක් අපිට තියෙන්න ඕනේ. එහෙම quality එකක් අපි බලාපොරොත්තු වෙනවනේ. හරි කොටින්ම මේසේ රෙද්ද පවා මේසේ පුටුව පවා කොයි වගේද අපිට සර්ව් කරන විදිය. ඒ දේ තමයි අපි quality එක කියලා බලාපොරොත්තු වෙන්නේ. හරි. නමුත් යම් අවස්ථාවක කෙනෙක්ගේ quality එක රෙස්ටොරන්ට් එකේ මේ AC තිබීම නෙමේ ඒක නිදහස් පරිසරයක වෙන්න පුළුවන්. හරි. නිදහස් පරිසරයක. සමහරලාට ගොඩනැගිලි ඉහළ මාලේ roof top එකේ. හරි. සමහරලාට පිනිබානවා රැයට. නමුත් සීතල සුළඟ විදිනවා. ඒ වගේ. ඒක තමයි එතන බලාපොරොත්තු වෙන quality. කියන්නේ පාරිභෝගිකයාට අවශ්‍යතාවයට සුදුසු වෙන්න ඕනේ කියන එක තමයි quality කියන එකෙන් එතකොට ගුණාත්මයේ විශේෂාංග දෙකක් ගැන කිව්වා. සැලසුම් ගුණාත්මය සහ සමානුරූප ගුණාත්මය. සැලසුම් ගුණාත්මය කියන්නේ අපි යම් කිසි දෙයක් සැලසුම් කරනකොට ඒ කියන්නේ ඒක තාම එලි දක්වලා නැහැ. ඒ කියන්නේ අපි plan කරනවා කියන්නේ හෝ design කරනවා කියන්නේ. හරි. ඒ සැලසුම් stage එකේදී සැලසුම් අවස්ථාවේදී design stage එකේදී අපි මොන වගේ ගුණාත්මයක්ද ඒකේ පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි සැලසුම් ගුණාත්මය කියලා කියන්නේ. හරි. නමුත් ඒ කියන්නේ ඒක භාවිතා කරන අවස්ථාවේදී ඒකේ තියෙන ගුණත්වය අර බලාපොරොත්තු වෙන නැත්නම් සැලසුම් කළ ගුණත්වය අපිට හමු නොවෙන්න පුළුවන් නේද? සමහරලාට අපි තේ එකක් හැදුවාම නේ තේ එකක් හැදුවාම සමහරට තේ එක පිළිගන්නනකොට කියන අයියෝ මේකේ මාර විදිහට සීනිනේ කියලා එයා අමුත්තා කියනවා. ඒතකොට අපි කියලා නෑ අපි මම පොඩ්ඩයිනේ සීනි දැම්මේ නේ. ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච දේ නෙමේ එයාට ලැබුණේ නේ. ඒක තමයි සැලසුම් සහ සමානුරූප ගුණත්වයේ තියෙන දෙක අතර වෙනස සටහනේ පැහැදිලිව තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගුණත්ව පැතිකඩ. තරංකාරී පැතිකඩ වගේ ගුණත්වයේ තියෙන පැතිකඩ. දැන් තරංකාරී පැතිකඩ වල එක අවස්ථාවක් තමයි ගුණත්වය. ඕලන්න මතකයි තරංකාරී පැතිකඩ නේද? මොනවාද? ගුණත්වයේ සහ පිරිවැය අන්ත දෙකක තිබ්බේ. අනික බෙදා හැරීමේ වේගය සහ නම්‍යශීලීතාවය. ඒතර ඒක තමයි තරංකාරී පැතිකඩ 4. දිගටම වගේ ප්‍රශ්න පත්‍රවලදී අහපු ප්‍රශ්න. දිගටම වගේ ප්‍රශ්න පත්‍රවලදී අහපු ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. ඒතර එතන තිබ්බ තරංකාරී පැතිකඩ 4න් එකක් තමයි මෙතන මේ ගුණත්ව පැතිකඩ කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ගුණත්ව පැතිකඩ ගැන අපි ඊයේ කතා කළා දිගටම. ඒ නිසා මම ඒක දැන් ආයෙ කතා කරන්න යන්නේ නැහැ. හරි. හැබැයි ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න වෙනවා මොනවද ඒ ගුණත්ව පැතිකඩ කියලා කියන උදාහරණයක් එක්ක මෙන්න මේක අපි ඊයේ සටහන් කළා. මේකට උදාහරණය වෙන්නේ ජංගම දුරකථනය භාණ්ඩවලට සේවාවලට උදාහරණයේ විදිහට බැංකුව අරගෙන තමයි අදාළ පැතිකඩයන් වෙන වෙනම සාරාංශ කරලා විස්තර කරලා තියෙන්නේ. හරි. එතකොට ඒකක් විභාගෙදී අහපුවාම ඒකට උත්තර ලියන්න දැනගන්න ඕනේ ගුණත්ව පැතිකඩ සුදුසු උදාහරණයක් භාවිතයෙන් විස්තර කරන්න. කොහොමද විභාගෙදි දෙන්නේ. හරි. ගුණත්ව පැතිකඩ සුදුසු උදාහරණයක් භාවිතයෙන් විස්තර කරන්න කියලා. හරි. ඊට පස්සේ ඊළඟ අවස්ථාව තියෙනවා ගුණත්ව පිරිවැය. මේවා ගැනත් විභාගෙදී අහලා තියෙනවා. ගුණත්ව පිරිවැය වර්ග 4ක් තියෙනවා.
ඇගීමේ පිරිවැය, වළක්වා ගැනීමේ පිරිවැය, අභ්‍යන්තර දෝෂ අභ්‍යන්තර දෝෂ නැත්නම් කඩා වැටීමේ පිරිවැය, දෙවෙනි එක බාහිර දෝෂ, දෝෂ කියන්නේ කඩා වැටීම කියන එක, failures කියන එක, කඩා වැටීමේ පිරිවැය. ඉතින් අපි බලමු මේ හතර මගෙන් විස්තර කරන්නේ මොන වගේ දෙයක්ද කියලා. මොකද ඇගීමේ පිරිවැය කියලා කියන්නේ? මේ පැත්තේ හතර තියෙනවා. appraisal cost, prevention cost, internal failure cost and external failure cost. මොකද appraisal cost කියලා කියන්නේ? appraisal කියලා කියන්නේ ඇගීම කියන එක. මොකද ඇගීම කියලා කියන්නේ? ඇගීම කියලා කියන්නේ අදාළ භාණ්ඩය හෝ සේවාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් අදාළ භාණ්ඩය හෝ සේවාව ඒකේ தත්ත්වය පරීක්ෂා කරන්න, ඒ වගේම විගණන කටයුතු වෙනුවෙන් යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා. දැන් නිෂ්පාදන ආයතනයක ඉන්න අනිවාර්යයෙන්ම quality manager කෙනෙක්, quality assurance manager කෙනෙක්. එතකොට මේ quality assurance manager ගේ රාජකාරිය වපසරිය තමයි අදාළ භාණ්ඩය හෝ සේවාවේ ගුණත්වය ආරක්ෂා කිරීම සහ ගුණත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. ගුණත්වය ආරක්ෂා කිරීම පමණක් නෙමෙයි, ගුණත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතුත් කරන්න. ඒකම ගුණත්වය අඩු වෙන තැන් එයා පේනවා නම්, නිරීක්ෂණය වෙනවා නම් ඒ තත්ත්වයන් මගහරවා ගන්නත් ඕනේ. එහෙම කළා තමයි මේ ඇගීමේ කටයුත්ත කියන එක තියෙන්නේ. ඒ කියන්නේ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු සහ ක්‍රමානුකූලව වැඩි කරගත යුතු ගුණත්ව තත්ත්වයක් එයා සුපරීක්ෂණයට පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් දරන්න වෙන පිරිවැය තමයි ඇගීමේ පිරිවැය කියලා කියන්නේ. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවකට තත්ත්ව සහතිකයක් ගන්න එක ඇගීමේ පිරිවැය. හරි? ISO certification එක. එහෙම නැත්නම් SLS ගන්න එක ලංකාවේදී නම් නේ. ඒතර SLS ලබා දෙන්නේ SLSI, ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුෂන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ප්‍රමිති කාර්යාංශ, ප්‍රමිති ආයතනය නාරයන්පිට තියෙන්නේ SLSI. SLSI එකෙන් තමයි SLS certification එක, ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් certification එක දෙන්නේ. කියන්නේ ශ්‍රී ලංකාව තුළ නිපදවන භාණ්ඩ සඳහා ලබා දෙන තත්ත්ව සහතිකය. ඒකට අංක තියෙනවා. එක් භාණ්ඩයට අංක තියෙනවා. අපි භාණ්ඩ මිලදී ගන්නකොට SLS certificate එක තියෙනවා. ඒ ලෝගෝ එක, ඒ ලෝගෝ එක ළඟ අංකයක් තියෙනවා. ඒකට අදාළ. ඒතකොට ISO කියන්නේ වෙනම එකක්. Institute of Standard Organization. ISO. හරි. ඒතකොට International Standard Organization. Institute නෙමෙයි, International Standardization Organization. ISO. ඒතර ISO සහතිකය ලබා දීමටත් SLSI එක තමයි කටයුතු කරන්නේ. දැන් ලංකාවේ තියෙන ආයතන ISO certification එක අරගෙන තියෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරනවා. ඒතකොට ඒ වෙනුවෙන් SLSI එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒ තියෙන්නේ ඇගීමේ පිරිවැය. ඒ කියන්නේ තමාගේ quality එක පවත්වා ගන්න යන පිරිවැය. ISO certification එකට, SLS certification එකට යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේම තව certifications තියෙනවා. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. ඒ සෑම දෙයකදීම යම් පිරිවැයක් යනවා. ඒ පිරිවැය තමයි ඇගීමේ පිරිවැය කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි වළක්වා ගැනීමේ පිරිවැය, prevention cost. වළක්වා ගැනීම කියලා කියන්නේ මෙන්න මේ ජනනය වෙන්න පුළුවන් දෝෂ වළක්වා ගැනීම සඳහා, එහෙම නැත්නම් එම නිෂ්පාදනයේ පවතින ගුණත්ව දුර්වලතා මගහරවා ගැනීම සඳහා දැරීමට සිදුවන පිරිවැය. හරි. එතකොට ඒකට සාධක තමයි දෝෂ ඇති ස්ථාන අඳුරගන්න. කොතනද වරදින්න පුළුවන් තැන්. හරි. කොතනද වරදින්න පුළුවන් තැන්. එන්නේ එක අපි වළක්වා ගන්න ඕනේ. සමාලලට අනතුරක් වෙනවා නම් ඒ අනතුර වළක්වා ගන්න ඕනේ. අනතුර සිදුවීම වළක්වා ගන්න ඕනේ. සමහරලාට ගිනි අනතුරක් නම් ඒක වළක්වා ගන්න උපක්‍රම අපි පාවිච්චි කරනවා. ගිනි අනතුරු සංඥා, කියන්නේ පූර්ව සංඥා, එලාමින් කියන එක. පූර්ව සංඥා උපකරණ සවි කරනවා. ඒ වගේමයි ගින්නක් ඇති වුණොත් ඉක්මනටම වතුර විදිනයක් ස්ප්‍රින්ක්ලර්ස් ඔයගොල්ලෝ දැකලා තියෙනවා අලුත් ගොඩනැගිලි වල
සීලින් එකේ සවි කරලා තියෙනවා මෙන්න මේ විදිහ වගේ ගත්තොත් සීලින් එකේ මෙන්න මේ විදිහ වගේ පොඩි උපකරණයක්. ඒතර ඔය තියෙන්නේ ස්මෝක් සෙන්සර් එකක්. ඒතර පහළ මෙතනින් මොන හරි දුමක් වගේ එනකොට හරි මේ ස්මෝක් සෙන්සර් එකට ඒ ස්මෝක් එක දුම මේ ආග්‍රහණය කරගන්න පුළුවන්. ඒ අනුව එයා එලාම් කරනවා. සංඥා නිකුත් කරනවා. හරි ඒකම ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහරලා තියෙනවා පුංචි ස්ප්‍රින්ක්ලර්ස් සවි කරලා තියෙනවා. හරි එතනින් ඒක බ්‍රේක් කළාට පස්සේ එතනින් වතුර විදිනවා. ඒක බ්‍රේක් කළාම එතනින් වතුර විදිනවා. ඒතර ඒ වගේ දේවල් තියෙන අනතුරු වළක්වා ගන්න ඇති කරලා තියෙන දේවල්. හරි. ඒ දේ තමයි වළක්වා ගැනීමේ පිරිවැය කියලා කියන්නේ. ඒතර ඒ වෙනුවෙන් අපිට අදාළ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒ වෙනුවෙන් පුද්ගලයන්ව පුහුණු කරවන්න වෙනවා. නව උපකරණ තාක්ෂණය ලබා ගන්න වෙනවා. ඒ දේවල් තමයි වළක්වා ගැනීමේ පිරිවැයට අදාළ වෙන්නේ. ඊට පස්සේ තියෙන අභ්‍යන්තර කඩාවැටීම internal failure. ඒ කියන්නේ අභ්‍යන්තර කඩාවැටීම් කියලා කියන්නේ බිල්ඩින් එක කඩන් වැටෙනවා කියන එක නෙමෙයි. පද්ධතිය සිස්ටම් එක කඩන් වැටෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වෙනුවෙන් දරන්න වෙන දේවල්. එතකොට සුන්බුන් ඇති වෙන්න පුළුවන්. හරි. ඒතර සුන්බුන් කියන වචනෙන් නම් ඉතින් තියෙන්නේ පොඩ්නගිල්ලක් කැඩුනා වගේ තමයි. නමුත් සුන්බුන් කියන්නේ අවසාන අපි කියන්නේ වේස්ටේජස් කියන දේ. ඒතකොට ඒව නැවත සකස් කරන්න යනවා. අලුත් ඇඩියා කිරීම සඳහා යනවා. ඒවා තමයි අභ්‍යන්තර කඩාවැටීම් පිළිවෙල. යන්ත්‍රවල දෝෂ නිවැරදි කරන්න. අභ්‍යන්තර කඩාවැටීම් පිළිවෙල කියන්නේ. ඉතින් බාහිර කඩාවැටීම් පිළිවෙල කියන්නේ external failures. ඒවා අපිට පාලනය කරගන්න අමාරු දේවල්. හරි. ඒ කියන්නේ අපේ අභ්‍යන්තර පද්ධතියෙන් ඔබට ගිය දේවල් වලින් ඇති වෙන දෝෂ වෙනුවෙන් දරන්න වෙන සිදු පිළිවෙල. ඒතර උදාහරණයක් විදිහට තියෙන්නේ පාරිභෝගිකයාට නැවත භාණ්ඩ ලබා දීමට සිදුවීම. නැවත භාණ්ඩ ලබා දීමට සිදුවීම. ඒ කියන්නේ warranty replacement. warranty replacement. එතකොට ඒකම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න වෙනවා. නේ? ඒ කියන්නේ යාගේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න යම්කිසි වේදමක් දරන්න වෙනවා. දැන් අපි දැකලා තියෙනවා සෙලින්කෝ වගේ රක්ෂණ ආයතන ඒගොල්ලෝ කියනවා මේ අපි දැන් ওই සුනාමි ව්‍යසනය ආපු වෙලාවේ 2004 දී දැන් අවුරුදු ගානකට කලින් එවැනි රක්ෂණ ආයතන අර කිසිම කොන්දේසි විරහිතව මේ ඒගොල්ලන්ට වන්දි ලබා දුන්නා. ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න. නැත්නම් දැන් වාහනයක් කැඩුනහම නම් හැප්පුණාම නම් මොකද කියන්නේ? මේ සීරිල්ලට මීට කලින් ගෙවලා තියෙනවා. ඒකට දැන් ගෙවන්න බෑ. මේක පරණ හැප්පිච්ච එකක්. මේකට දැන් ගෙවන්න බෑ. කියලා පුළුවන් තරම් ක්ලේම් එක අඩු කරන්න තමයි බලන්නේ. අර නමුත් යම් අවස්ථාවකදී ඒ අය ඍජුවම ඉදිරිපත් වෙනවා අපි සියලුම අයට කොන්දේසි විරහිතව අපේ රක්ෂණාවරණය අරන් තියන අයට මේ අපි වන්දි දෙනවා කියලා. ඒතොර ඒ කීර්ති නාමය තමයි ඒ අය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ. හරි. විවිධ රක්ෂණ ආයතන මේ වගේ දේවල් කරනවා. ඒතර warranty replacement කියන්නේ ඒ වගේ දෙයක්. warranty and guarantee කියලා තියෙනවා. හරි. ඒතර මේ දෙකේ වෙනසක් තියෙනවා. මොකද්ද warranty guarantee කියන දෙකේ වෙනස වෙන්නේ? warranty and guarantee. මේ තියෙන warranty වෙනම තියෙන guarantee. මොකද guarantee කියලා කියන්නේ? guarantee කරනවා කියලානේ ඔක සිංහලෙන් කියන්නේ guarantee කරනවා කියලා. guarantee එකේ warranty එකේ වෙනසක් තියෙනවා. මූලික වෙනස්කම තමයි guarantee එකකින් නැත්නම් guarantee එකක් දෙන්නේ දෙකටම අපි සිංහලෙන් කියන්නේ නැති වගකීම් සාතික කියලා තමයි. නමුත් guarantee කියන එක දෙන්නේ කිලිම නිෂ්පාදකය. උදාහරණයක් විදිහට Sony TV එකක් මම ගන්නවනම් Sony TV එක Sony කියලා කියන්නේ Japanese product එකක්. ඒතර Sony TV එකක් මම ගන්නවා නම් Sony කැමරා එකක් ගන්නවා නම් එතකොට ජපානයේ Sony කම්පැනි එකෙන්ම අදාළ සහතිකය නිකුත් කරලා තියෙනවා නම් ඒක තමයි guarantee එකක් කියලා කියන්නේ.
ඒක තමයි guarantee කියලා කියන්නේ. ඒතර warranty එකක් කියලා කියන්නේ Sony company එකකින් කැමරාව හෝ අදාළ විදුලි උපකරණය රූපවාහිනිය ලංකාවට එවලා තියෙනවා. නමුත් ඒකට වගකීම දෙන්නේ ලංකාවේ මම හිතුවා මම කෑගල්ලෙන් මිලදී ගන්නවා කියලා. කෑගල්ලේ අදාළ වෙළඳ නියෝජිතයා තමයි කියන්නේ මහත්තයා මම අවුරුදු 3කට මේකට warranty certificate එකක් දෙනවා. හරි. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මම මේකට වග කියනවා. ඒක දෙන්නේ කෑගල්ලේ හදේ. ඒක තමයි warranty කියලා කියන්නේ. ඉතින් guarantee warranty දෙක ධන ඍණ වශයෙන් වාසි අවාසි තියෙනවා. දැන් සමහර අය guarantee එකකට කැමති වෙන්න පුළුවන් මොකද නිෂ්පාදකයම තමයි දීලා තියෙන්නේ. හැබැයි අවුලක් වුණොත් අපිට ජපානයේ කන්ටැක්ට් කරලා තමයි ගණදිනුව බේර ගන්න වෙන්නේ. නම් warranty certificate එක ගන්න හම්බෙලා තියෙන්නේ. warranty එකක් ගන්න තියෙන්නේ සමහරවිට ඒ warranty කියන එක අපි යනවා වැඩි වෙනවා හේතුව තමයි ඒක අපිට ලංකාවේ ඇතුළේදීම බේර ගන්න පුළුවන්. නේ ලංකාව ඇතුළේදීම බේර ගන්න ඔයානේ මට කිව්වේ ඒක දෙනල්ල දෙනවා කියලා. නේද? ඔයගොල්ලෝ සමහරවිට දැකලා තියෙනවා. ඒවට සීල් කරන අදාළ වෙළඳ නියෝජිත ආයතනය තමයි සීල් එක ගහලා දිනේ දාලා අස්සම් කරලා දෙන්නේ. සෝල් ඩේට් එක දානවා. විකුණුපු දිනේ. ඒතකොට මේ වගේ වචනවල වෙනසක් අඳුර ගන්න guarantee and warranty. ඒතර බාහිර කඩාවැටීම් පිරිවැය කියලා කියන්නේ ඒ වගේ සර්ටිෆිකේට් ඉෂුව කරනවා. ඒතර යම් වෙලාවක කඩාවැටීමක් වෙනොත් අපිට ඒ වෙනුවෙන් පිරිවැයක් දරන්න වෙනවා. සර්ටිෆිකේට් එක ඉෂුව කිරීමට පිරිවැයක් කියන්නේ නැහැ. නමුත් කඩාවැටුනොත් ඒ කඩාවැටීම නිසා රිප්ලේස්මන්ට් හරි නැත්නම් රිපෙයාරින් කොස්ට් එකක් ගියොත් ඒ වෙනුවෙන් වගකීමක් දරන්න ඒ වෙනුවෙන් වියදමක් දරන්න වෙනවා. හරි. ඒක තමයි බාහිර කඩාවැටීම් පිරිවැය කියලා කියන්නේ. ඒතර මේ අයගෙන් මොකක්ද ඇත්තට වැදගත්ම වන අවස්ථාවේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ ඇගීමේ පිරිවැයද වළක්වා ගැනීමේ පිරිවැයද අභ්‍යන්තර කඩාවැටීමද බාහිර කඩාවැටීමද කොයිතැනටද අපි වැඩි මුදලක් වියදම් කරන්න ඕනේ ඇගීමේ පිරිවැය තුල තියෙන්නේ ඒ භාණ්ඩ පරීක්ෂා කිරීම ආදිය පිළිබඳව. ඒතර භාණ්ඩ පරීක්ෂා කරලා ඇගීමේ පිරිවැයක් දරනවා කියන්නේ ඒ භාණ්ඩය සදොස් නිදොස්ද කියලා බලනවා කියන එකනේ. ඒතකොට එතනින් නිදොස් භාණ්ඩයක් එන්න නම් ඊට කලින් අදාළ උපකරණ හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඒකට නිදොස්යක් එන්නේ. නේද? එහෙනම් වඩාත් වැදගත් වෙන්නේ මොකද්ද? වළක්වා ගැනීමේ පිරිවැය කියන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. යම්කිසි ආයතනයක් වළක්වා ගැනීමේ පිරිවැය වෙනුවෙන් වැඩි මුදලක් තමන්ගේ බජට් එකෙන් වෙන් කරනවා කියන්නේ අදාළ භාණ්ඩය හොඳ ගුණත්වයෙන් ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ බජට් එක තුල වළක්වා ගැනීමේ පිරිවැයට වැඩි ඇලොකේෂන් එකක් තියෙනවා. දැන් ලංකාවේ අයවැයෙන් නිදහස් අධ්‍යාපනය සඳහා අපි කියමුකෝ සාපේක්ෂව ඉතා විශාල මුදලක් වෙන් කරනවා කියලා. ඒතර එකෙන් අදහස් කරන දේ තමයි නිදහස් අධ්‍යාපනය තුලින් ලැබෙන බුද්ධිමත් ජනතාව වැඩි වෙනවා කියන එක. ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන. සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා වැඩි මුදලක් වෙන් කරනවා කියන්නේ නිදහස් සෞඛ්‍ය සඳහා නිරෝගීමත් ජනතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක. නේද? එහෙනම් ඒ කියන්නේ වළක්වා ගැනීම පිරිවැය වෙනුවෙන් වැඩි බජට් එකේ අයවැය ලොකු කොටසක් වෙන් කරනවා කියන්නේ හොඳ භාණ්ඩයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන්නේ. හරි? ඒක තමයි මෙන්න මෙතන ලියලා තියෙන්නේ. ගුණත්ව වර්ධනය තුළින් ලාභදායකත්වය වැඩි කිරීම. විභාගෙදී අහන්න පුළුවන්. ගුණත්ව වර්ධනයක් තුළින් ආයතනයක ලාභදායකත්වය වැඩි කරගත හැකි කෙසේද? එතකොට ලාභයට කෙලින් බලපානවා මෙන්න මේ ගුණත්ව පිරිවැය කියන. ඒතර පළවෙනිම ඡේදයෙන් විස්තර වෙන්නේ මේ ගුණත්ව පිරිවැය අතරතුරින් වැඩියෙන්ම දැරීමට සිදු වෙන්නේ වළක්වා ගැනීම පිරිවැය නම් ඒක තමයි ආයතන විශාල වාසියක් ගෙනත් දෙන්නේ. මොකද වළක්වා ගැනීමේ පිරිවැය වැඩි කියන්නේ වළක්වා ගැනීමට අපි හුඟක් සැලකිල්ල යොමු කළා කියන එක. ඒ කියන්නේ වළක්ව ගන්න පුළුවන් වුණා කියන එක. ඒ තුලින් අභ්‍යන්තර හා බාහිර කඩාවැටීම් පිරිවැයත් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතන වැඩිපුර කොටසක් පම් කරනවා කියන්නේ මොකද්ද? අභ්‍යන්තර හා බාහිර ඒවාට අඩු වෙනවා කියන්නේ. හරි?
කෙසේතත් ආයතන තම ඵලදායකත්වයේ වැඩි කිරීමට නම් ගුණත්වයේ සම්බන්ධ පිරිවැය හැකියතාක් අඩු කරගත යුතුයි. මොන විදිහෙන් ගත්තත් ඉතින් ගුණත්වයේ සම්බන්ධයෙන් වන පිරිවැය කොටස පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. ඒතර ලාභදායකත්වය වැඩි කරගන්න දෙආකාරයක ගුණත්ව වර්ධනයකට යන්න පුළුවන්. නේ? ලාභය වැඩි කරගන්න. ලාභය කියන්නේ ආදායම වලින් පිරිවැය. ඒතර ලාභය වැඩි කරගන්න පුළුවන් එක්කෝ ආදායම වැඩි කර ගැනීම තුළින් එහෙම නැත්නම් පිරිවැය අඩු කර ගැනීම තුළින්. ඒතර ગેප් එක වැඩි වෙනවා. නේ? විකුණුම් ප්‍රතිලාභ වැඩි කර ගැනීමෙන් පුළුවන් පිරිවැය අවම කර ගැනීමෙන් පුළුවන්. හරි. ඒතර අපිට මෙන්න මේ ඉඩකඩ තුල පොඩි සටහනක් නිර්මාණය කරන්න පුළුවන්. පොඩි සටහනක් හදා ගන්න පුළුවන් මෙන්න මේ පැතිකඩ දෙවර්ගයේ සඳහා. අපිට පුළුවන් මෙතන දාන්න එක කේජ් එකක්. ඊට පස්සේ අවස්ථා දෙකක් තියෙනවානේ. මේක එකක්. මෙතන තව එකක්. ඒ දෙකෙන් අවසානයේ තනි දෙයක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ වගේ නිරූපණයකට යන්න පුළුවන්. එතන මෙතන තියෙන්නේ ගුණත්ව වර්ධනය. ගුණත්ව වර්ධනය. ඒතර ගුණත්ව වර්ධනයේ අවස්ථා දෙකක් තියෙනවා. මොකද ගුණත්ව වර්ධනයේ අවස්ථා දෙක? පළවෙනි එක තමයි විකුණුම් ප්‍රතිලාභ හරහා. නැත්නම් විකුණුම් ප්‍රතිලාභ වැඩි කිරීම. විකුණුම් ප්‍රතිලාභ වැඩි කිරීම. ඒතර විකුණුම් ප්‍රතිලාභ වැඩි කරන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තුනක් අපිට නෝට් කරගන්න පුළුවන්. එක තමයි ප්‍රතිචාර වර්ධනය කර ගැනීම. ඒ කියන්නේ අපේ භාණ්ඩය සඳහා ලැබෙන රෙස්පොන්ඩ් එක වැඩි කරගන්නවා. ඒ කියන්නේ අපි කියමු ප්‍රතිචාර කියලා කියන ඉල්ලුම කියලා. ඉල්ලුම වැඩි කර ගැනීම. ඒ වගේම මිල නම්‍යශීලීතාවයකුත් පවත්වා ගැනීම. මිල නම්‍යශීලීතාවය. මිල නම්‍යශීලීතාවය. ඒ වගේම අපේ භාණ්ඩය සඳහා තියෙන ජනප්‍රියත්වය. ජනප්‍රියත්වය වැඩි කිරීම. ඒකෙන් විකුණුම් ප්‍රතිලාභ වැඩි කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම පිරිවැය අඩු කර ගැනීම. විකුණුම් ප්‍රතිලාභ වගේම පිරිවැය අඩු කර ගැනීම. අඩු කිරීම කියන්නේ පිරිවැය අඩු කිරීම. ඒක පිරිවැය අඩු කරගන්න පුළුවන් එක දෙයක් තමයි ඵලදායකත්වය වැඩි කිරීම. ඵලදායකත්වය වැඩි කිරීම. මගේ අකුරු ටිකක් තේරෙන්නේ නැති වුණාට ඉතින් වාක්‍යයෙන් එක ගන්න පුළුවන් නේ. ඵලදායකත්වය වැඩි කරගන්න. ඊට පස්සේ තව එකක් තමයි පිරිවැය අඩු කරගන්න පුළුවන් සුන්බුන් පිරිවැය අඩු කිරීම. ඒ කියන්නේ අපේ තියෙන වේස්ටේජස් අඩු කිරීමෙන් සුන්බුන් පිරිවැය අඩු කිරීම කියලා කියන්නේ ඒකයි. ඒකෙනු පිරිවැය අඩු කරගන්න පුළුවන්. අන්තිම එක තමයි අපි ඉස්සෙල්ලා කිව්වා වොරන්ටි ගැරන්ටි සඳහා තියෙන පිරිවැය අඩු කිරීම. ඒ කියන්නේ අපි ලියුවොත් වගකීම් සහතික කියලා. වගකීම් සහතික සඳහා පිරිවැය අඩු කිරීම.
ඉතින් මේ කොටස් දෙකෙන්ම අවසානයේ වෙන්නේ ලාභය වැඩි වීම. ලාභය වැඩි වීම. මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා ගුණත්ව වර්ධනය හරහා ආයතනයක ලාභදායකත්වය වැඩි කරගන්න. right? එහෙනම් මම මෙතනින් අයින් වෙන්නම්. right. ඊට පස්සේ වැදගත් මාතෘකාවකට එනවා. ඇත්තට මේක තමයි අපේ ටොපික් එක තියෙන්නේ. පූර්ණ ගුණත්ව කළමනාකරණය. ඒ කියන්නේ ගුණත්ව කළමනාකරණයෙන් පූර්ණ ගුණත්ව කළමනාකරණයට මාරු වෙනවා. දැන් ගුණත්ව කළමනාකරණය පූර්ණ ගුණත්ව කළමනාකරණය කියන ඇත්තටම දෙකක්. ගුණත්ව කළමනාකරණය කියලා කියන්නේ බොහොම පැරණි concept එකක්. නමුත් ඒක පූර්ණ ගුණත්ව කළමනාකරණයත් ඒක total quality management කියන එක ගත්තාම ඒක නව්‍ය වූ සංකල්පයක් තමයි total quality management කියලා කියන්නේ. දැන් සාමාන්‍ය ගුණත්ව කළමනාකරණය කිව්වහම අපි කලින් දැනගත්ත විදිහට ඒ කියන්නේ භාණ්ඩය හෝ සේවාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුලත් ඒකම භාණ්ඩය හෝ සේවාවේ අදාළ ගුණත්වය තියෙනවා. ඒ අපි කියන්නේ මෙහෙම දැන් හෝටල් එක කෑම හරි රසයි. මාර රසයි කෑම. නමුත් වැරදිලාවක් ඒ හෝටලේ කුස්සිය පැත්තට නම් යන්න එපා. එහෙම කියනවනේ. හෝටලේ කෑම රස වුණාට කුස්සිය පැත්තට නම් යන්න එපා. ඒ මොකද්ද කියන්නේ? භාණ්ඩය හොඳයි. ඒක සඳයි. හැබැයි ඒක නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය නම් අවුල්. පැත්ත පලාත යන්න එපා කුස්සිය පැත්ත. නේ? හරි එහෙම කියන්නේ එහෙම කියමන් තියෙනවා. නේද? එහෙම කියමන් තියෙනවා. අර රජ එක කෙනෙක්වත් ඒ කාලේ අපේ පොඩි කාලේ අහපු කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. රජතුමාට ගේනවලු හකුරු මිනිස්සේ. ඒ හකුරු මාන රසයි. ඉතින් රජතුමා අහනවලු දවසක් කොහොමද මේ හකුරු හදන්නේ? බොහොම රස හකුරු. කොහොමද හකුරු හදන්නේ? මේ මිනිස්සයා කියනවා රජතුමනි මම උඩට උඩු වියන් පායට පාවඩ ඉලලා ඊටස වටේට තිර ඇදලා දුහුවිලි එන්නේ නැති වෙන්න මුඛවාඩම් බැඳලා හරිද? අතට ග්ලව්ස් දාගෙන ග්ලව්ස් නැතු මොන හරි වචනයක් කියන්නේ. අතට ග්ලව්ස් දාගෙන එහෙම පිළිවෙලකට තමයි ප්‍රමිතියකට තමයි මේක කරන්න කියලා. රජතුමාට දවසක් හිතුණලු බලන්න යන්න. යනකොට ඔය මොකක්වත් නැහැ දාඩිය පෙරාගෙන ඒ දාඩියත් අදාළ හකුරු වලට මිශ්‍ර වෙනවා. දූවිලි ගොඩේ සත්ත්ව සුනකයේ තින්න සයිඩ් එකෙන් එහෙම කරගෙන තමයි කරන්නේ. එතකොට තමයිලු ඔය කියමන හැදුනේ රජතුමනි කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කිය. නේ? ඒ නිසා භාණ්ඩය හෝ සේවාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලියෙත් ගුණත්වය තියෙන්න ඕනේ. භාණ්ඩය හෝ සේවාවේ තියෙනවා වගේම. ඒක තමයි සාමාන්‍ය ගුණත්ව කළමනාකරණය කියලා කියන්නේ. හැබැයි පූර්ණ ගුණත්ව කළමනාකරණය කියන්නේ ඊට වඩා පුළුල්ව ඒ ගුණත්ව කළමනාකරණය සඳහා මුළු ආයතනයේම සමස්තයක් වශයෙන් යොදා ගැනීම. හරි? සමස්තයක් වශයෙන් යොදා ගැනීම. උදාහරණයක් විදිහට ගත්තොත් බේකරි නිෂ්පාදනයක් නම් ඒ බේකරි නිෂ්පාදනයේ අදාළ නිෂ්පාදන වල ගුණත්වය වර්ධනය කර ගැනීම සඳහා ඉස්සරහා ගේට් එකේ ඉන්න සිකියුරිටි මිනිස්සයවත් යොදා ගන්න. වාහනේ ඩ්‍රයිවර්වත් ඒ සඳහා යොදා ගන්න. ඍජුව හෝ වක්‍රාකාරව. ඒ කියන්නේ පුද්ගලයන්ගේ සහභාගීත්වය කියන්නේ. ඒක තමයි පූර්ණ ගුණත්ව කල්පනාකරණය කියලා කියන්නේ ආයතනය තුල සිටින සමස්ත සේවක සමූහයාම එක වගේ මේ කටයුත්තට සම්බන්ධ කර ගන්නවා. ඍජු හෝ වක්‍ර විදිහට. ඒතකොට ඒක ආයතනික උපක්‍රම සැලැස්ම තුල අන්තර්ගත වෙනවා.
corporate plan එකට නැත්නම් corporate strategic plan කියන එක. ආයතනික සැලසුම නැත්නම් ආයතනික උපක්‍රම සැලසුම තුල මෙතන ඒ සටහන තියෙනවා. ආයතනික උපක්‍රම සැලසුම තුල එන්නේ කාරණය අන්තර්ගත වෙලා තියෙනවා. මොකද්ද මෙන්න මේ පූර්ණ ගුණත්ව කළමනාකරණය. එහෙනම් අර්ථ දැක්වීම විදිහට ගත්තොත් ආයතනයේ සේවකයන්ගේ දායකත්වය සහ සහභාගීත්වය. හරි? සහභාගීත්වය සහ දායකත්වය. කියන්නේ ඍජුවම නිෂ්පාදන කටයුතු වලට සහභාගී වන සහ වක්‍රාකාරව දායක වන අය අඛණ්ඩව ඒ ක්‍රියාවලිය සඳහා යොදා ගන්න. යොදාගෙන ගනුදෙනුකරුවන් උපරිම වශයෙන් තෘප්තිමත් කරගන්න පුළුවන් ක්‍රමවේද අඳුර ගන්නවා ඒ අයව ඒ සඳහා උපරිම ලෙස භාවිතා කරනවා. ආයතනයේ අය. ඒ දේ තමයි පූර්ණ ගුණත්ව කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් බොහොම ලේසියෙන් ඔයගොල්ලන්ට මේක කියවලා අවබෝධ කරගන්න පුළුවන්. නමුත් අපි යමක් වැඩිපුර කතා කරද්දී ඒක ඔයගොල්ලන්ට මතකයට හේතුවක් වෙනවා. ඒක නිසා තමයි මම මේක කිව්වේ. ඊට පස්සේ තියෙනවා පූර්ණ ගුණත්ව කළමනාකරණයට දාලා මූලධර්ම. දැන් දෙසැම්බර් 4 වෙනිදා තිබුණු ඔයගොල්ලන්ගේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ප්‍රශ්න පත්‍රයේ පූර්ණ ගුණත්ව කළමනාකරණයට දාලා මූලධර්ම දෙකක් හෝ තුනක් විස්තර කරන්න කියලා තිබ්බා. හරි? ලකුණු 6ක් වගේ තිබ්බා මතකයි. හරි? ලකුණු 6ක් වගේ. පූර්ණ ගුණත්ව කළමනාකරණයට අදාළ මූලධර්ම විස්තර කරන්න. එතකොට මොනවද මේ මූලධර්ම? ඒතර පූර්ණ ගුණත්ව කළමනාකරණය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න නම් ඒ අදාළ ප්‍රතිපත්ති තමයි මෙන්න මේ මූලධර්ම කියලා අදහස් කරන්නේ principles. මොනවද මේ principles? පළවෙනි එක තමයි පාරිභෝගික නැඹුරුව. customer oriented. ඒ කියන්නේ ආයතනයක සම්පත වෙන්නේ වත්කම වෙන්නේ ඒ ආයතනයේ ඉන්න කස්ටමර්ස්ලා. ආයතනයේ ඉන්න කස්ටමර්ස්ලා. දැන් අපි සමහරලාට ඉතින් ඔය කස්ටමර් කියලා කියන්නේ පාරිභෝගික කියලා කිව්වම ඔය බඩු මිලදී ගන්න හෝ ආහාර පාන රෙස්ටොරන්ට් එකේ ගිහලා කන කෙනානේ පාරිභෝගිකයා කියලා කියන්නේ. එක්ක බැංකුවේ සේවාව ලබා ගන්න කෙනා. එහෙම නෙමෙයි හැම ආයතනයකම ඉන්න පාරිභෝගික. හැම ආයතනයකම ඉන්න පාරිභෝගික. දැන් දුම්රිය සේවාව මේ දවස්වල මම හිතන ආද ඉඳලාද කොහෙද ප්‍රශ්නේ විසඳුණා. මම මේ රෙකෝඩ් කරන දවසේදී. ඒ කියන්නේ ටිකට් සේවාවෙන් අයින් වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට කටයුතු කරන ඒගොල්ලෝ පාරිභෝගික කියලා හිතන්නේවත් නැතුව. හරි. හිතන්නේවත් නැතුව. ඒතර පාරිභෝගික ඉන්නව හැම ආයතනයකටම. ඒතකොට එයාගේ අවශ්‍යතාවයේ තෘප්තිමත් වෙන එක තමයි පළවෙනි කාරණය වෙන්නේ. පළවෙනි කාරණේ. හරි. සමහර ආයතන තමාගේ ඉදිරියට එන පුද්ගලයා කොයි විදිහේ තරාතිරමේ කොයි විදිහේ ඇඳුමක් ඇඳගෙන හිටියා. හරි. මැඩම් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. සර් මැඩම් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ විදිහට තමයි ඒ පිළිගැනීම තියෙන්නේ. ඒක තමයි පාරිභෝගික අවශ්‍යතාවය වෙන්නේ. ඒක අංක 1. ඒක තමයි පළවෙනි මූලධර්මයේ විදිහට විස්තර වෙන්නේ. ඊට පස්සේ ඉහළ කළමනාකරණයේ සහභාගීත්වය. ඒ කියන්නේ ආයතනයේ টপ මැනේජ්මන්ට් කියන එක. ඒ අයව ඉන්වෝල්ව් කරගන්න වෙනවා. සහ ඒ අයගේ කමිට්මන්ට් එක අදාළ කටයුත්තට අතිශයින් වැදගත් වෙනවා. ඒකම පහළට අපි කියනවා අනිකුත් සේවකයන්ගේ අඛණ්ඩ සහභාගීත්වයත් වැදගත් වෙන. ඒ වගේම টপ මැනේජ්මන්ට් ඒ ආයතන වල සේවක තීරණය ගැනීමේ වලේ අපිට දීලා නැහැ. එහෙම නැත්නම් අමාරු වෙයි. ඒ මිනිස්සු ආයෙ රස්තිය ආදු වෙනවා. ඒතර ඒක තුල කියනවා ඉහළ කළමනාකාරී නැහැ කියලා. එහෙම වෙන්න හොඳ නැහැ. ඒක තමයි මෙතන කියන්නේ ඉහළ කළමනාකාරීත්වය හැමතිස්සෙම මේ කාර්යයට අඛණ්ඩව කන්ටිනියස් කමිට්මන්ට් එකක් අඛණ්ඩව එයාගේ දායකත්වයක් තිබෙන්න ඕන.
ඒකෙන් දායකත්වය කියලා අදහස් කරන්නේ පහළ සේවකයාට අවශ්‍ය වන පහසුකම් සලස්සලා තියෙනවා. පහසුකම් සලස්සලා තියෙනවා. අපි හිතමුකෝ නිකමට උදාහරණයක් විදියට යම්ගේ ආයතනයක සේවකයෙක්ට සිද්ධ වෙනවා එයාට එයාගේ පැවරුණු කාර්යය හදිස්සි නිසා අමතර වේලාවක් වැඩ කරන්න රාත්‍රී වැඩ කරන්න ඕන වෙනවා. බොස්ට කියන බොස් මට අද මේ වැඩේ කරන්න වෙනවා මොකද මේක හෙට මං දාර දෙන්න ඕනේ. බොසත් කියන ඌ මේක හෙට කරන්න ඕනේ තමයි. ඔයා මේක හිතපු එක හොඳයි කියලා. එහෙනම් ඔයා ඉඳලා කරන්න කියලා ඇඟ බේර ගන්න. නමුත් අර මනුස්සයා මේ පණිවිඩය ළඟට ඇවිල්ලා කියන්නේ බොස් ඒ වුණා මට ට්‍රාන්ස්පෝර්ට් එකක් arrange කරලා දෙන්න කියන එක තමයි කියන්නේ. නමුත් අර මනුස්සයා එකෙන් කරාරිය. ඔයා හොඳයි ඒක හිතපු එක ඔයා එක කරන්න ඕනේ කියලා එහෙනම් කරන්න කියලා බොස් යනවා ගෙදර. හරි. ඉතින් අර මනුස්සයා කමිටඩ් නේ දැන් වැඩේට කරලා නේද? අතින් වියදම් කරගෙන ගෙදර යනවා. සමහරට අනාරක්ෂිතව. කාන්තාවක් නම් රාත්‍රියද. හරි. එතකොට ඒ වගේ ලාකදී ඉහළ කෙනාගේ වගකීම තමයි යාගේ කමිටඩ් එකක් තමයි කමිට්මන්ට් එකක් තමයි එයාට අවශ්‍ය වෙන ඉන්න මේ කොටුමයි මෙහි වාහනේ දාන්න බෑ නැත්නම් ඔය ඔබ එක දාගෙන යන්න මෙන්න සල්ලි ඔයගෙන් මට බිල් සෙටල් කරන්න බැරි කෑෂ් එකකින් ගෙවන්න. හරි. අන්න ඒ වගේ කියනවා. ඔකේ. සමහර කෙනෙකුත් අනේ සර් මම උබ එකක් දාගන්න හම්බෙන්නේ නැහැ. පික් මී දාගන්න හම්බෙන්නේ නැහැ. මට ත්‍රිවිල් එක කියන්නේ ත්‍රිවිල් එකේ එක්කෙනාට නැති බිල් දෙන්න විදියක් නැහැ. හරි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා පිටි කෑෂ් එකේ නෝට් එකක් දාන්න මම අස්සම් කරන්න. ඊටත් එයාගේ උස් කෙනෙක් කියනවා හරි මෙන්න සල්ලිවා මම අතින් සල්ලි දෙන්නම් ඔයා ගමන යන්න. අන්න ඒ වගේ කමිට්මන්ට් එකක් උඩින් බලාපොරොත්තු වෙනවා. ඒක තුල වෙන්නේ මොකද්ද? අපේ ටියුට් එක අතුරුදහන් වුණා. විනාඩියක්. කියන එක ටියුට් එකට අහගෙන ඉන්න බැරුණාද? හරි. ඒ අභිප්‍රේරණය වීම තුළ තමයි මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන ක්වොලිටි එක මේන්ටේන් කරන්න හෝ ඉම්ප්‍රූව් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ සේවකයන් සඳහා තීරණ ගැනීමේ බලය. සේවකයන් සඳහා තීරණ ගැනීමේ බලය අනිවාර්යෙන් අපි ලබා දෙන්න ඕන. හරි. එයාට කියන්නේ ඔයා බය නැතුව මේ තීරණ අරගෙන ඔයා වැඩ කරන්න. සමහරවිට ඕක අවශ්‍ය නැහැ රිමෝට් කියන්නේ දුරස්ත වැඩවීම් වලට දුරස්ත කර්මාන්තශාලා වලට. හරි. ක්ෂණික තීරණ සමහරවිට ගන්න වෙනවා. බොස්ස කන්ටැක්ට් කරගන්න වෙලාවකුත් නැහැ. ඒ වගේලාට එයාට කලින්ම කියලා තියෙන්න ඕනේ. ලියුමකින්ම සමහර වෙලාවට දෙනවා. ඔයාට මෙන්න මේ බලය දෙනවා. ඔයා මේ ගැන තීරණයක් ගන්න. තීරණ කරගෙන කරන්න. බය වෙන්න එපා. වැරදුනොත් බෑක් එකට අපි ඉන්නවා. හරි. ඒක තමයි තීරණ ගැනීමේ බලය කියලා කියන්නේ. විශේෂයෙන්ම සේවකයෝ කියන්නේ තමාගේ යටතේ වැඩ කරන විශාල ශ්‍රමිකයෙක් එක්ක වැඩ කරන වෙලාවක සමහරේ ශ්‍රමිකත්වයේ අවශ්‍යතාව වෙනුවෙන් අදාළ කළමනාකරුවට තීරණ ගන්න සිද්ධ වෙනවා. හරි. හදිසි අවස්ථාවලදී තීරණ ගන්න සිද්ධ වෙනවා. දැන් රාජ්‍ය ආයතනයකට එන ප්‍රශ්නයක් තමයි සමහරලාට සේවකයෙක් එකපාරටම අසනීප වෙනවා. හරි. පෞද්ගලික රෝහලකට ඇතුළත් කළොත් ලොකු අවුලකටපත් වෙනවා. ලොකු අවුලකටපත් වෙන්න පුළුවන්. ගන්නවා සර්ජරි එකට. හරි සර්ජරි එකට ගන්නවා. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විතරක් රුපියල් 5000 කරනවා. සර්ජරි එකට ගන්නවා. වැය කිහිපයක් ඇතුළේ ලක්ෂ ගානක බිලක් වෙනවා. කවුද ගෙවන්නේ? ආයතනය ගෙවනවද? අදාළ රෝගියා ගෙවනවද? එක්ක රෝගියාගේ පවුලේ අය කියන්න පුළුවන් කමන්නේ අපි ගෙවන්නම් කියලා. රෝගියා හදිසියේ රෝහලෙදි මැරුණා නම් ඒක තවත් ප්‍රශ්නේ දුරදිග යනවා. දුරදිග යනවා. ඒකට ඒ වගේ වෙලාවකදී අදාළ කලාකරු උත්සාහ කරන්නේ මේව කොහොම හරි කරලා ගවර්න්මන්ට් හොස්පිටල් එකට ගෙනියන්න තමයි බලන්නේ. ඒ ගෙනියාම තුළ මගදී ජීවිත අනතුරක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අදාළ කළමනාකරුට බලය දීලා තිබුණා නම් ඔයාගෙන සේවකයන්ට යම්කිසි අවස්ථාවකදී ප්‍රශ්නයක් වුණොත්
ළඟම තියෙන පෞද්ගලික රෝහලකට ඇතුල් කරලා අදාළ ප්‍රතිකාර ලබා දෙන්න. අදාළ ප්‍රතිකාර ලබා දෙන්න. එන්නේ වගේ බලයක් ලබා දීලා තියෙනවා නම් ඒ බලය එයා අනිසි ලෙස ක්‍රියාත්මක කළොත් එයාට දඬුවම විදින සිද්ධ වෙයි. නමුත් එයාට ඒ බලය දීලා තියෙනවා නම් එයත් අභිප්‍රේරණය වෙනවා. එයාට බලය තිබෙන බව සේවකයොත් දන්නවා. සේවකයොත් ඒ තෘප්තියෙන් වැඩ කටයුතු කරනවා. ඒ හරහා තමයි මෙතන total quality management එකට අදාළ මේ ප්‍රින්සිපල් එකක් විදියට භාවිතා වෙන්නේ. රුකුලක් වෙන්නේ. පැහැදිලිනේ? ඒක තමයි සේවකයන් සඳහා තීරණ ගැනීමේ බලය කියලා කියන්නේ. මුගක් වෙලාට රාජ්‍ය ආයතනවල ඒ தත්ත්වය අඩුයි. රාජ්‍ය ආයතනවල ඒ தත්ත්වය අඩුයි. ඉහළම තලයේ ඉන්න ඉහළම ස්තරයේ ඉන්න කිහිප දෙනෙකුට ඇර රියදුරන් නොවන අයට අදාළ ආයතනයේ වාහනයක්වත් එහා මෙහා කරන්න බෑ. රියදුරට කොහොමද ඉතින් අයිති දෙනාගේ රාජකාරිය. එහෙම නැත්නම් ජෙනරල් මැනේජර්, ඩෙපියුටි ජෙනරල් මැනේජර් ඒ වගේ ලෙවල් එකකින් පල්ලෙහායට ආයතනයේ වාහනයක් පාවිච්චි කරන්න බෑ. හදිසියෙකද. රෝහලට ගෙනියන්නවත් උන ඩ්‍රයිවර් කෙනෙක් නෑ, යතුරු තියනවා ගෙනියන්න. බෑ බෑ. ඕගිලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේක මැරෙනවා වගේ නෙමෙයි මටයි ලෙඩේ වෙන්නේ. කියලා මග හරියි. නමුත් එහෙම බලයක් දීලා තියෙනවා නම් එයාට කටයුතු කරන්න පුළුවන්. right ඊට පස්සේ තියෙනවා අඛණ්ඩ වැඩි දියුණුව continuous improvement. හරි ඊට පස්සේ තියෙනවා වෙනම අඛණ්ඩ ඉගෙනුම කියලා continuous learning. continuous learning කියන්නේ continuous improvement කියන්නේ දෙකක්. එතකොට මොකද්ද අඛණ්ඩ වැඩි දියුණුව කිරීම කියලා කියන්නේ? අඛණ්ඩ වැඩි දියුණුව කිරීම කියලා අදහස් කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක නැත්නම් බෙදා හැරීමේ ක්‍රියාවලියක සියලුම අංශ දිනපතාම ඒ අයගේ තියෙන ඉම්ප්‍රූව්මන්ට්. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක හෝ ඒවා බෙදා හැරීමේ තැනක දිගටම ඒ අයගේ තියෙන්න පුළුවන් ඉම්ප්‍රූව්මන්ට්. අඛණ්ඩ ඉගෙනුම කියලා කියන්නේ අදාළ සේවකයන්ට තමයි ඒක අදාළ වෙන්නේ. ඉගෙන ගන්න සේවකයන් කළමනාකරුවන් ඒ අය අඛණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලියක නොකඩවා යන්න ඕනේ. ඕක දැන් වෘත්තීය මට්ටමින් තියෙනවා CPD කියලා. Continuous Professional Development. ඒ කියන්නේ දැන් අපිත් කියන්නේ දැන් ඔයගොල්ලෝගේ ප්‍රථම උපාධිය අරගෙන නැත්නම් අපි ඊටත් කලින් ඔයගොල්ලෝ නොවනා හිතමුකෝ ඇඩ්වාන්ස් ලෙවල් වලින්. ඇඩ්වාන්ස් ලෙවල් වලින් ජොබ් එකකට යනවා. ඒතකොට ඒ අයගේ ඉදිරියට කිසිම අධ්‍යාපන කටයුත්තක යෙදෙන්නේ නැත්නම් තව අවුරුදු 20ක් ගියත් තමාගේ ගත්ත වැඩිම අධ්‍යාපන සුසුකම ඒ ලෙවල් විතරක් වෙනවා. එහෙම නෙමෙයි. එයා යම්කිසි වෘත්තියකට ගියාට පස්සේ ඒ වෘත්තිය තුල තියෙන වෘත්තීයමය දියුණුව ඇති කරගන්නත් ඕනේ. අධ්‍යාපන දියුණුව ඇති කරගන්නත් ඕනේ. ඔයගොල්ලෝ හොඳටම දන්නවා educational experience කියන එකත් නැත්නම් educational certifications කියන එකයි professional certifications කියන එකයි දෙකක්. අධ්‍යාපන සුසුකම් වෘත්තීයම සුසුකම්. අධ්‍යාපන සුසුකම් වර්ධනය කරගන්නත් ඕනේ. දැන් ඔයගොල්ලෝ කරන්නේ අධ්‍යාපන සුසුකම. හැබැයි ඔයගොල්ලෝ මේකත් එක්කම අපි හිතුවත් තියෙනවා හෝ AT වලට වැඩ කරනවා කියලා. chartered accountancy සීමා එතකොට ඒව ප්‍රොෆෙෂනල් ද. හරි එක්ක බැංකින් එක්සෑම්. එතකොට ඒව ප්‍රොෆෙෂනල්. ඒවා අඛණ්ඩව වැඩි දියුණු කරගන්න ඕනේ. හරි අඛණ්ඩව වැඩි දියුණු කරගන්න ඕනේ. ඊට පස්සේ සේවා නියුක්තියන් පුහුණු කිරීම. සේවා නියුක්තියන් පුහුණු කිරීම. ඒතර මේකෙදි විතර වෙන්නේ මෙන්න මේ ශ්‍රම විභජනය. මොකද ශ්‍රම විභජනය අපි හැමදාම දන්න කතාවනේ. ශ්‍රම විභජනය සඳහා පවතින සීමා හැකිතාක් දුරට අවම කරනවා. ඒ කියන්නේ ශ්‍රම විභජනය කියන්නේ එකම කාර්යය තමයි මිනිස්සු හැමදාම කරන්නේ. එහෙම නෙමෙයි මෙතන තියෙනවා අපි අර රැකියා භ්‍රමණය කියන එක. job rotation. ඔය සිංහලෙන් කියන්නේ රැකියා භ්‍රමණය කියන එක. සම්මාලට ඉතින් ජොබ් එක කරන්න ගියම භ්‍රමණය වෙනවා තමයි. නේ? ඒ ජොබ් රොටේෂන්. පුද්ගලයාව ආයතන තුල තනින් තැනට මාරු කරනවා. දඬුවම් මාරු නෙමෙයි. ඒ තැන්වල සෑම තැනකම පුහුණුවක් ගන්න. විශේෂයෙන් අපිට ඕක දකින්න පුළුවන් තැනක් තමයි බැංකුවලදී. බැංකුවේ ටෙලර් මැෂින් එක, ඒ කියන්නේ ටෙලර් account එකේ
ටෙල account එක කියන්නේ අපි කියලා පාස්පෝර්ත දීලා සල්ලි ගන්න. ඒ ටෙල account එකේ ඉන්න පුද්ගලයා ඊළඟ දවසක ඉන්නේ සමහරට උකස්ථාංශයේ ඕනි සෙක්ෂන් එකේ. ඊළඟ දවසක ඉන්නේ housing loan වල. තව තැනක personal loan වල. හරි. එයා තැන් වලට එයා වෙනස් වෙනවා. ඒක තමයි job rotation. ඒක ආයතනයට වැදගත් වෙන්නේ ඇයි? ඒකක් තමයි පුද්ගලයාට ආයතනයේ සෑමාංශයක් පිළිබඳව දැනුවත් වීමක් ඇති වෙනවා. හරි. ඒ දැනුවත් වීමක් ඇති වෙන එක පුද්ගලයාගේ පැත්තෙන් එයාගේ satisfaction එකක් වෙනවා. අනිත් පැත්තෙන් ඒක ආයතනයට වැදගත් වෙන්නේ කොහොමද? යම් වෙලාවක යම් කටයුත්තක් කරන පුද්ගලයෙක් ඒ දවසේ absent නම් වෙන කෙනෙක් වෙතන්ට දාන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් මේ දවස්වල බැංකුවල හුඟක් සෙනග ඉන්නවා. හරි. මූල්‍යමය ගනුදෙනු සඳහා නේ. හුඟක් වෙලාට ඉන්නේ රන් බාණ්ඩ උගස් කරන තැන තමයි. උගස් මධ්‍යස්ථානේ. බැංකුවලත් රන් බාණ්ඩ උගස් කරන තැන තමයි මේ දවස්වල වැඩිපුර ඉන්නේ. නේද? එහෙම තමයි. සිංහල අවුරුදු නාතාල් ජනවාරි පළවෙනිදා වෙනකොට අනකරු උගස් තියලා හරි ඒක සෙලිබ්‍රේට් කරන අපි නේද? එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට සමහරට එතන පොලිම වැඩි නම් බැංකුව කරන්නේ එතනට තවත් නිලධාරියෙක් දාලා ඒ සර්විස් එක දෙන. ඒතකොට මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙන්න ඕන අනිත් අයට. ඒක ආයතනයේ වාසියක් වෙනවා. ඒක තමයි සේවා නියුක්තියන් නැත්නම් එම්ප්ලොයි ට්‍රේනින් කියලා කියන එක හැම කටයුත්තම පුහුණු කිරීම ජොබ් රොටේෂන් කියලා දාස් කරන්නේ. ඊට පස්සේ සිංහලෙන් කියන රැකියාව ප්‍රමාණය නේ. ඒක ඔයගොල්ලන් මම හිතන්නේ OB වලදී ඒ වචනය ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේ දෙවෙනි අවුරුද්දේම. කණ්ඩායම් සහභාගීත්වය. ටීම් ඉන්වෝල්ව්මන්ට් එක. ආයතනයේ කටයුතු කරගෙන යනකොට හැමදේනම එක කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන්න ඕන. ඒ හැඟීම ඇති වෙන්න ඕන. හරි? ඒ ප්‍රශ්න විසඳ ගන්න ගුණත්ව කවයන්. පොලිටි සයිකල්ස්. සර්කල්ස් කියලා කියන සයිකල්ස් කියලා කියන. සයිකල් කියලා කියන සර්කල් කියලා කියන. සර්කල් කියන්නේ මේ සමහරවිට කොලිටි සයිකල් කියලා කියන කොලිටි සර්කල් කියලා කියනවා. ගුණත්ව කවයක් පිටව ගන්න පුළුවන්. එකේ කව තියෙනවා. ඒ කවේ තුල තියෙන්නේ හැම කෙනාම එකම තැන ඉන්නවා කියන එක. රවුමක් හැදුවාම නේ රවුමක් හැදුවාම ඒ රවුම එහෙම රවුමක් හැදුවොත් ඔය රවුම මේ රවුම පටන් ගත්තේ කොතනින්ද අදින්න කියන්නේ සමාජයට මෙහෙම රවුමක් යනදොත් නම් කියයි මෙහෙම රවුමක් යන. ඔන්න එතකොට වෙනවා මෙන්න මෙතනින් පටන් අරන් තියෙන මෙතනින් ඉවර වෙලා තියෙනවා. මේ දෙක මම එකට ජොයින් කළොත් එහෙම ඕක කියන්න බැරි වෙනවා නේ. ඕක කියන්න බැරි වෙනවා. එහෙමනම් ඇයි මේ කවයක් කියලා නමක් එහෙනම් දීලා තියෙන්නේ. කවයක් කියලා තියෙන්නේ. එතකොට හැම කෙනාම එකම තැන ඉන්නවා කියන්නේ. ඒකයි කවයක්. කවයක් කියන වචනේ අර්ථය වෙන්නේ. ඒ කියන්නේ ටීම් එකේ ඔක්කොමලා එක වගේ වැඩ කරනවා. හැබැයි ටීම් එකේ නායකයෙක් ඉන්නවා. ඒත් ඔක්කොම එක වගේ ඉන්නවා. දැන් ක්‍රිකට් ටීම් එකේ හිතන්නකෝ. ෆුට්බෝල් ටීම් එක. ඒකේ නායකයෙක් ඉන්නවා මෙහෙවන්න. හරි. මෙහෙවන නායකයෙක් ඉන්නවා. නමුත් ඔක්කොමලා එක වගේ. ඒ ෆුට්බෝල් වල අතරමැදදී මේ ටීම් ප්ලේයර්ස්ලා රිප්ලේස් කරනවා. ඒතර මුල් කණ්ඩායම හිටපු නැති කෙනෙක් ඊට පස්සේ අන්තිම විනාඩි කිහිපෙදී ෆීල්ඩ් එකට එනවා. ඒතර එයා කියන්නේ නේ මේ මාව අන්තිමට ගත්තා මාව කොම් කරලා තිබ්බා කියලා. එයා බොහොම ක්‍රියාශීලී වැඩ කරනවා. ඒක තමයි කණ්ඩායම් සහභාගීත්වය. ටීම් වර්ක් කියන්නේ. ඒක ඉතා වැදගත් වෙනවා ටෝටල් ක්වොලිටි මැනේජ්මන්ට් එකේ. ඒතර එතනදී සෑම කෙනාම එකම තත්ත්වයක තමයි ඉන්නේ. හරි හුඟක් පෞද්ගලික ආයතනවල හුඟක්ම පෞද්ගලික ආයතනවල තිබෙන්නේ කොමන් ලන්ච් රූම් කියලා කියන්න බෑ. ලන්ච් ඒරියා එක. ලන්ච් ෆ්ලෝ එක. හරි කොමන් එක. ඒතර එතනට සෑම මට්ටමේම ඇවිල්ලා එකට තමයි ආහාර ගන්න. දැන් මේ කාලේ කොවිඩ් සිටුේෂන් එකත් එක වෙනස් වෙලා තියෙනවා. හරි වෙනස් වෙලා තියෙන නමුත් ඊට කලින් 2020 අපේ පෙබරවාරි මාර්තු මාසවලදී තමයි මේ තත්ත්වය ආවේ. නමුත් ඊට කලින් ආයතන හොගක තියෙන කොමන් ලන්ච් ෆ්ලෝ එකක් තියෙනවා. හරි කොමන් ෆ්ලෝ එකක් තමයි තියෙන්නේ. ඒකට හැම කෙනාම එනවා. හරි ඒ මට්ටමින් කැම ෂෙයා කරගෙන කනවා වෙන්න පුළුවන්.
නේද? ලොක් ඇවිල්ලා හැම කෙනාගේම බත් එකෙන් පොඩ අරගෙන වගේවත් දීලා ඔන්න අපේ නෝන හැදුවා කියලා එහෙම කරන්න යන්නේ නැහැ. නෝතර එක තැනක එකට මූණු බලාගෙන හරි එහෙම තමයි ඒ ආහාර ගැනීමක් කරන්නේ. ඒක පොදු දෙයක්. සෙල්ලම් කරද්දිත් එහෙම තමයි. ක්‍රීඩා කරද්දිත් එහෙම තමයි. හරි ක්‍රීඩා කරද්දිත් එහෙම තමයි. සමහරවිට දැන් ෆුට්බෝල් ප්ලේ කරනවා නම් බොසුත් වෙලා ෆුට්බෝල් කරද්දී සමහරට ආමන්ත්‍රණය කරද්දී පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. නම කියලා ආමන්ත්‍රණය කරන්න බෑනේ. යාළුවෙක්ට කතා කළා. ඒත් එතනදී පොඩි කොමියුනිකේෂන් ગેප්ස් ඇති වෙනවා. එහෙම නැත්නම් එක ටීම් වර්ක් එකක් විදිහට තියෙනවා. එක ටීම් වර්ක් එකක් විදිහට තියෙනවා. ඒ නිසා කණ්ඩායම් සහභාගීත්වය ඉතාමත් වැදගත්. හරි. හුඟක් වෙලාවට ආයතන වලින් එක වැඩමුළු. ඔයගොල්ලෝ රැකියා කරන දරුවෝ ඒක දන්නවා. මේ කාලේදී මේ දේවල් සහභාගීත්වය අඩුයි. පොඩි මට්ටමින් ක්‍රියාත්මක කරනත් තියෙනවා. ඒ දේ තමයි outbound training නේද? බාහිරව ගිහිල්ලා එක වීකෙන්ඩ් එකක ඔක්කොමලා ගිහිල්ලා එක කට්ටියක් ඉදිරියට හිටලා නේද? විවිධ ක්‍රීඩා වලට යොමු වෙලා අවස පොඩි සංගීත ප්‍රසංගයක් විවිධ ප්‍රසංගයක් ක්‍රියාත්මක කරලා ඒ කණ්ඩායම් හැඟීමක් ඉදිරියට වැඩ කරනවා. අහුවෙන සංඝාට ඔෆිස් එකට ආපුවාම තමගේ රාජකාරිය කරනවා. නමුත් එතනදී හැඟීමක් ඇති වෙනවා අපි ඔක්කොමලා එකම කට්ටිය තමයි. ඒක තමයි කණ්ඩායම් සහභාගීත්වය කියලා කියන්නේ. ඒ පිළිබඳව ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ඒක පුද්ගල කැපවීම ඉන්ඩිවිජුවල් කමිට්මන්ට්. එක පුද්ගලයා පෞද්ගලිකව ඒ දේ ගැන හිතන්න ඕන. තමාගේ පුද්ගලික කැපවීම අනිවාර්යෙන්ම තියෙනවා. මේක හිතන්න ඕන දැන් හුඟක් කලකට කියනවා. ආයතන වල කියන්නේ දානවා. සද්දෙත් දාලා කියන්නේ. දාන්නේ අපි මේක ඉතින් මගේ පෞද්ගලික වැඩක් මම මේක ගෙදර ගෙනියන්න කරනවා. හරි. ඒක පස්සේ කරලා දාන්න එහෙම නෙමෙයි. හරි. පුද්ගලික කැපවීම තියෙනෝනේ මේක මට රාජකාරිය ඒ රාජකාරිය මම නිස්කාරයි කරනවා. හරි ඒක ඒක ආයතනයේ කලමාරන්නේ විතරක් නෙවෙයි පෞද්ගලිකව හරි කමිටි එකක් ඇති වෙන්න. ඒ සැලරි වෙද්දී තමන්ටත් ගිල්ට් එකක් නැති වෙන්න ඕනේ මම මේක ගන්නෙ ආයතනය වෙනුවෙන් මේ සැලරිකට වඩා වැඩි වැඩ කොටසක් මම කරලයි කියලා. හරි කරලයි කියලා තෘප්තිමත් වෙන්න ඕනේ. හරි තෘප්තිමත් වෙන්න ඕනේ. නමුත් ආයතන වල එහෙම නොවි අයිස් පප්පලා අයිස් පප් එහෙම අයත් ඉන්න පුළුවන් නේ. එහෙම අයත් ඉන්න පුළුවන්. එහෙම වුණත් අපේ පොඩ්ඩක් කියන මගේ කියන වාක්‍යයත් මගේ කැඩුනේ මේ ටියුට් එක ඒක තමයි පුද්ගල කැපවීම. ඊට පස්සේ තියෙනවා බලයේ අඩුදුරස් භාවය. බලයේ අඩුදුරස් භාවය. මොකද මේ හරි බලයේ අඩුදුරස් භාවය කියලා කියන්නේ කළමනාකරුවන් සහ සේවකයන් අතර තියෙන බලාධිකාරයේ තීව්‍ර වීම අඩු වෙන්න ඕනේ.
ඒ කියන්නේ මේ දෙගොල්ලෝ අතර සමීප සම්බන්ධතාවය තියෙන ටීම් වර්ක් එකම නෙමෙයි මේ තියෙන සමාන ඒ කියන්නේ යම්කිසි වෙලාවකදී පුද්ගල දෙන්නක තියෙන බලයේ දුරබාර ප්‍රමාණයට ආර්ථික මේ විට මේ අතුරු ගන්න ඒකයි ඊටසේ තමයි කියන්නේ ස්ටැටිස්ටිකල් මෙතඩ්. මෙතන සංඛ්‍යානමය ගුණත්ව පාලනය. සංඛ්‍යානමය ගුණත්ව පාලනය කියලා තියෙනවා. ස්ටැටිස්ටිකල් ක්වොලිටි කන්ට්‍රෝල්. ඒ ස්ටැටිස්ටිකල් ක්වොලිටි කන්ට්‍රෝල් කියන මාතෘකාව ඔයගලන් සිලබස් එකේ නැහැ. එතනදි කරන්නේ ඇත්තටම නියැදී අරගෙන ඒ නියැදී වල තොරතුරු වලින් අදාළ ක්‍රියාවලිය ගුණත්වයෙන් යුතුව තියෙනවද නැද්ද කියලා බලන එක. මේ ගැන පොඩි සටහනක් අපි ඉදිරියේදී කතා කරනවා පාලන සටහන් කියන එකෙන්. එතනදී මම මේ ගැන වැඩිදුර විස්තර කතා කරන්න. එහෙම සංඛ්‍යානමය ක්‍රම වලිනුත් අපිට පුළුවන්කමක් තියෙනවා ගුණත්ව පාලනය සඳහා භාවිතයක් ගන්න. ඒ දේ තමයි සංඛ්‍යානමය ක්‍රම කියලා විස්තර කරන්නේ. ඊට පස්සේ ඊළඟ මාතෘකාව තමයි ගුණත්ව උපකරණ. quality tools. මොකද මේ ගුණත්ව උපකරණ කියලා අදහස් කරන්නේ. ගුණත්ව උපකරණ කියලා අදහස් කරන්නේ අපි මේ ආයතනයේ ගුණත්වයේ අඛණ්ඩව පවත්වාගෙන යන්න භාවිතා කරන උපකරණ tools කීපයක් තියෙනවා. මේ tools වලට තමයි ගුණත්ව උපකරණ කියලා කියන්නේ. ඒතර එවැනි හතක් පිළිබඳව මෙතනදී විස්තර කරනවා. පරීක්ෂා සටහන් චෙක් ලිස්ට් එකක්, චෙක් ෂීට් එකක් කියන එක. ඊට පස්සේ තියෙනවා හේතුඵල සටහන්, cause and effect. හේතුව ඵලය. cause එකයි හේතුව කියන්නේ cause, ඵලය කියලා කියන්නේ effect. හේතුව නිසා ඵලයක් උපදිනවා. හේතුඵලවාදී. හරි? හේතුඵලවාදී තමයි මේ තියෙන්නේ. හරි? හේතුඵල සටහන්. fish bone chart කියලා කියනවා. මාළු කට්ට වගේ තමයි ඒක හැදෙන්නේ ඒක. පැරටෝ සටහන තියෙනවා, ගැලීම් සටහන flow chart එක, ජාල රේඛයේ තියෙනවා, විසිරිති සටහන් scatter diagram තියෙනවා. අන්තිමට තියෙනවා පාලන සටහන් control charts. ඔය control charts කියලා කියන්නේ අර මම කලින් කියපු සංඛ්‍යානමය ක්‍රම වලින් තමයි පාලන සටහන කියන එක නිර්මාණය වෙන්නේ. හරි. ඒතර මුලින්ම තියෙන්නේ පරීක්ෂා සටහන්. මොන වගේද පරීක්ෂා සටහන් කියලා කියන්නේ? පරීක්ෂා සටහන් කියලා කියන්නේ දැන් මේකට බොහොම සරල උදාහරණයක් තමයි අර අපේ සමාජලට ආයුධම් පත්‍රයක ඇප්ලිකේෂන් ෆෝම් එක තියෙනවා අපිට සමහර දේවල් ඇටච් කරන්න තියෙනවා නම් චෙක් ලිස්ට් එකක් තියෙනවා. ඒ චෙක් ලිස්ට් එකේ විදිහට තමයි අපි ඇටච් කරන්න ඕනේ. හරි. අධ්‍යාපන සුදුසුකම් සමාජලට තියෙනවා O level certificate එක, A level certificate එක, උපැන්න සහතිකය, හැඳුනුම්පත, ග්‍රාම සේවා සහතිකය, පොලිස් සහතිකය,
පොලිස් ආතේ කියලා කිව්වේ පොලිසියෙන් ලබා ගන්න පොලිස් රිපෝට් කියන එක. හරි. එතන ඒවා චෙක් ලිස්ට් එකේ තියෙනවා. ඒතර අපි ඒවා ටික අමුණනකොට අපි ඒක ටික් කරනවා. මේක හරි. මේක අපි අරගෙන ඉවරයි. මේකත් අපි අරගෙන ඉවරයි. මේකත් අරගෙන ඉවරයි. මේකත් අරගෙන ඉවරයි කියලා ටික් කරනවා. අන්න ඒ දේ තමයි පරීක්ෂා සටහනක් කියලා කියන්නේ. එතකොට මෙතන මේ quality improvement පැත්තට මොකක්ද මේ පරීක්ෂා සටහනක් කියලා කියන්නේ? පරීක්ෂා සටහනක් කියලා කියන අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මෙතන උදාහරණ ලියන්න පුළුවන්. මොන වගේ උදාහරණයක්ද? අපිට පුළුවන් හිතන්න මෙහෙම. අපි හිතමු සංචාරක හෝටලයක් තියෙනවා. ඒ සංචාරක හෝටලයක කාමර 5ක් අපි තෝරගන්න පරීක්ෂාවට. අපි එහෙම උදාහරණ ලියමුද? සංචාරක හෝටලයක හරි සංචාරක හෝටලයක තෝරාගත් කාමර 5ක තෝරාගත් කාමර 5ක තෝරාගත් කාමර 5ක තෝරාගත් කාමර 5ක හඳුනාගත් දෝෂ පහත පරිදි වාර්තා කර ඇත. 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 ඉතින් මෙතන අපිට දාන්න පුළුවන් කාමර අංකය 1 2 3 4 5. ඉතින් මෙතන ලියන්න පුළුවන් හඳුනාගත් දෝෂ ගණන. ඒක ඇත්තරම දෝෂ ගණන අපි ප්‍රගණන සටහනක තමයි ලකුණු කරන්නේ. පළවෙනි කාමරයට ගියාම දෝෂ 1යි. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා 5යි. ඔන්න තව එකක් ආවා. ඔන්න එහෙනම් 6යි. හරි? එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් සංඛ්‍යාතය. ෆ්‍රීකවන්සි එක. එතන මෙතනට 6යි. ඊට පස්සේ කාමරයට ගියාම දෝෂ 3යි. තුන්වෙනි කාමරයට ගියාම 1 2 අපි කීපයක් ගමු 5යි 6යි 7යි 8යි. ඊළඟට ගියාම 8යි. හතරවෙනි කාමරයට ගියාම 4යි. පස්වෙනි කාමරයට ගියාම 1 2 3යි 4යි 5යි 1 2 3යි 4යි 5යි 10යි. එතන මේ විදිහේ තියෙන්නේ මේ තියෙන්නේ පරීක්ෂා සටහන. අදාළ සුපර්වයිසර්ට පුළුවන් කාමරයෙන් කාමරයට ගිහිල්ලා එයා හඳුනාගත්ත දෝෂ ප්‍රමාණය සටහන් කරන්න පුළුවන්. ඒතර දෝෂ කියලා කියන මොකද? මකුළු දැල් තුවෙනවා. හරි? අලුත් බෙඩ් ෂීට් එකක් දාලා නැහැ. අලුත් පිලෝ කේසස් දාලා නැහැ. හරි? බාත්රූම් එක මොප් කරලා නැහැ. ටොයිලට් පේපර්ස් තියලා නැහැ. සබන් අලුත් ඒවා නෙමෙයි පරණ ඒවා තාම. අන්න ඒ වගේ වැරදි හොයාගන්න. ඒ වැරදි ටික තමයි අංක කර ගණන් කරලා අරගන්න. ඒතර මේ තියෙන පරීක්ෂක සටහන. පරීක්ෂා සටහන චෙක් ලිස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ එනවා හේතුඵල සටහන කියන එක. හේතුඵල සටහන. cause and effect diagram. fishbone diagram. මේකෙන් කියවෙන්නේ මොනවාරි අපි හඳුනා ගන්නා වූ ගැටලුවක් සඳහා හේතු වන කරුණු විශ්ලේෂණය. හේතුඵල සටහනක විස්තර වෙන්නේ ඒකයි.
කියන්නේ යම්කිසි අපේ ප්‍රධාන ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රධාන ගැටලුව ජනනය වෙන්න ඇති වෙච්ච හේතු මොනවද? හරි? මොන තැන්වලින්ද මේ ප්‍රශ්නේ උද්ගත වෙන්නේ? හරි? ඒ දේ තමයි මේ හේතුඵල සටහනක දක්වන්නේ. ඒතර හේතුඵල සටහන මෙන්න මේ විදිහට අපිට නිරූපණයක් කරන්න පුළුවන්. මෙන්න මේම සටහනක. මේ අතර මේ මාළු එක තමයි අඳින්නේ. මේ මාළුවගේ වරල් කියලා හිතුවා මේ මාළුවගේ ඔළුව කියලා ගත්තොත් හරි මේ මාළුව මේ මාළු කට්ට. ඉතින් මේ තියෙන්නේ පාරිභෝගික පැමිණිලි. මේ තියෙන්නේ පාරිභෝගික පැමිණිලි. හරි. ඒතර විවිධ පාරිභෝගික පැමිණිලි ඇති වෙන්න පුළුවන්. ඒ පැමිණිලි මොනවද සහ ඒවාට බලපාන සාධක. ඒවට බලපාන සාධක. ඒතර මෙන්න මේ විදිහ අපි නිර්මාණයක් කරගන්න පුළුවන්. මම මේල් පාටම ගන්නම්කෝ එරේට. හරි. එතකොට එක පැමිණිලි වර්ගයක් එන්න පුළුවන් ආහාර පැත්තෙන්. ආහාර පැත්තෙන්. ඒක මං කොටු වල ගන්නම්. ඒක තමයි ආහාර. ආහාර සම්බන්ධයෙන් පැමිණිලි ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවකයන්ගේ හැසිරීම, සේවක හැසිරීම සම්බන්ධයෙන් පැමිණිලි එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අරගෙන තියෙන හෝටලයක හරි. ඒතර උදාහරණයේදී අපි ඒක ලියන්න ඕනේ. උදාහරණ තැන ඒක ලියන්න මේක අඳින්න කලින් හෝටලයක හෝටලයකට අදාළව ලැබෙන පැමිණිලි සම්බන්ධ හේතුඵල සටහනක් පහත දැක්වේ. හෝටලයකට ලැබෙන පැමිණිලි හා සම්බන්ධ හේතුඵල සටහනක් පහත දැක්වේ. ආහාර සේවක හැසිරීම පිළිබඳ වෙන්න පුළුවන්. තව මොනවද? හෝටල් පරිසරය. හෝටල් පරිසරය සම්බන්ධයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. වටා පිටාව. හරියට ගාඩන් එක මේන්ටේන් කරන්නේ. ගාඩන් එකේ තියෙන පොන්ඩ් එකේ මොනවද? මාළුත් නැහැ. ඒකේ ඉන්නේ මදුරු පණුව. පරිසරයේ පැත්තෙන් එන්න පුළුවන්. ඒ වගේම තමයි රැඳී සිටීම. රැඳී සිටීම කියන එක. ඒ කියන්නේ හෝටලයට ඇතුල් වෙන්න, ඒ කියන්නේ හෝටලේ පහසුකම් ලබා ගන්න අපිට හුඟක් වෙලා ඉන්න වෙනවා. සමහරට කෑම ගැනීමට වෙන්න පුළුවන්. එක්ක දවස් දෙකක නිවාඩුවකට ආවොත් තාම කාමරේ අපිට හම්බෙලා නැහැ. වේටින් රූම් එකටලා ඉන්නවා. රැඳී සිටීම. හරි. ඒතර ආහාර සඳහා මොනවද එන්න පුළුවන් පැමිණිලි? ආහාර පැත්තෙන් එන්න පුළුවන් පැමිණිලි මොනවද? ඒතර ඒක අපිට දැන් මේ මාළු කට්ටේ තවත් රේඛා හැදෙනවා. මෙන්න මෙහෙම. මාළු කටුව හැදෙන්නේ ඔහොමනේ. නේ? මේක මේ පැත්තට තව කටු තියෙනවා. මේ පැත්තට තව කටු තියෙනවා.
තව තව කටු හදාගන්න පුළුවන්. හරි. අපිට ලියන්න තියෙන හේතුත් එක්ක ගත්තාම. ඒතර ආහාර පැත්තේ මොනවද දෙන්න පුළුවන්? මොකද්ද? ආහාර සූදානම් වීමේ ප්‍රමාදය. ආහාර සූදානම් වීමේ ප්‍රමාදය. අපි වාඩි වෙලා ඉන්නා කැම ඉන්නේ නැහැ. පිඟාන ගෙනලා තියලා අපේ කුල්මත් කරලා ගියා. පිඟාන තියලා ගියා කුල්මත් කරලා අඩු වෙනවා කියලා තාම නැහැ. ආහාර සූදානම් වීමේ ප්‍රමාදය. ඊට පස්සේ ගේන්නේ මොකද්ද? ඇනවුම් නොකළ ආහාර. නැත්තම් ලියන්න පුළුවන් කල්ලිකුත් වූ ආහාර. එහෙනම් තව එකක් තමයි ඇනවුම් නොකළ ආහාර අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ ඕඩරේ නෙමෙයි එන්නේ වෙන එකක්. ඇනවුම් නොකළ ආහාර. ආහාර ලැබීම. ඇනවුම් නොකළ ආහාර ලැබීම. කල්ලිකුත් වූ ආහාර ලැබෙන්නත් පුළුවන්. ඇනවුම් නොකළ ආහාර ලැබෙන්නත් පුළුවන්. කල් ඉක්ුත් වූ ආහාර ලැබීම කියලාම ලියමු. ඇනවුම් නොකළ ආහාර. ආහාර පැත්තෙන් තවත් දේවල් හිතලා ගන්න පුළුවන්. නමුත් ඔක්කොම ලියන්න ඉඩක් නැහැනේ. හෝටල් පරිසරයේ පැත්තෙන් මොකද්ද? අපි කලින් කිව්වේ මොකද්ද? ගාඩන් එක. මොකද්ද අපි ඒකට කියන්නේ? උද්‍යානය නේ. උද්‍යානය නිසි පරිදි නඩත්තු නොකිරීම. උද්‍යානය නිසි පරිදි නඩත්තු නොකිරීම. ඒ වගේ ස්විමින් pool එක ගත්තොත් අපිරිසිදු. අපිරිසිදු පිහිනුම් තටාකය. අපිරිසිදු පිහිනුම් තටාකය. තව කරුණුත් ඉතින් තව ඇටකට්ටක් ඇඳලා ඒක දාන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තට වෙන්නේ දැන් මේ මම දෙවනුවට ලියාගෙන යන දේවල් තමයි හේතු. නේ? ආහාර සූදානීමේ ප්‍රමාදය හේතුවක්. ඒතකොට ඒක නිසා මෙතනින් පටන් අරගන්න මේක මෙහෙම පැමිණිල්ලක් වශයෙන් මෙතනට එන්න පුළුවන්. හරි? අපිරිසිදු පිහිනුම් තටාකය කියන පැමිණිල්ල මෙතනින් පටන් අරන් මෙතනට එන්න පුළුවන්. අන්න ඒක තමයි ඔකෙන් පැහැදිලි කරන්නේ. ඒතර සේවකයන්ගේ හැසිරීම ගත්තොත් මොකද සේවකයන්ගේ මොකද හැසිරීම පැත්තේ හරි අනවශ්‍ය කලබලයක් තියෙන්න පුළුවන්. අනවශ්‍ය කලබලයක් තියෙන්න පුළුවන්. අපේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න ඒ අය බොහොම බිසි. එහෙම වෙන්න පුළුවන් සමහර ඔය රෙස්ටොරන්ට් එක කොස්ට් සේවිංග්ස් වලට කොස්ට් කටින් වලට ගිහිල්ලා ඉවරලා දාන්නේ සේවකයෝ දෙන්නයි. එතකොට හැම කෙනාගේ මිල්ලෙන් මෙයා තමයි කරන්නේ. එතකොට වෙන්න පුළුවන් දෙයක් තමයි ඔය අනවුම් නොකළ ආහාරත් එයාට එන්න පුළුවන්. අතන්ට යන්න ඕනක මෙතනට එන්න. එහෙමත් එන්න පුළුවන්. සමහරවිට දැන් අපි ඔය සුපිරිවෙලන්ස් සැල් වලට ගියා සමහරවිට කවුන්ටර්ස් දෙකයි තියෙන. කවුන්ටර්ස් පහක් විතර තියෙනවා. ඒ වෙලාවේදී කරන්ට්ලි ඔපරේට් වෙන්නේ කවුන්ටර්ස් දෙකයි. ඒ දෙකේ හුඟක් පොලිම අර ඉන්න සේවකයෝ දෙන්න ඒ කැෂියර්ස් දෙන්න බොහෝම බිසි. බොහෝම බිසි. ඒක බිසි කියන්නේ ඒක අනවශ්‍ය කලබලයක්. තව සේවකයෙක් දෙන්නෙක් දාගෙන ඊළඟ කවුන්ටර්ස් උත් ඇරියන නේද? හැම වෙලාවෙම බොහොම ස්මූත්ලි ගලාගෙන යනවා. නිසා අනවශ්‍ය කලබලයක් සේවකයන් තුල තියෙන්න පුළුවන්. තව මොකද්ද? තව දෙයක් තමයි සේවක හැසිරීම පැත්තේ ගත්තොත් දුර්වර්ණ ඇඳුම්. හොටෙල් එකට ඒව බෑනේ නේද? දුර්වර්ණ ඇඳුම් තියෙන්න පුළුවන්. තවත් අපි ගත්තොත් තවත් ටිකක් අපි ඇඳොත් නුපුහුණු සේවකයා නේ ඒක ප්‍රධාන කතාවන්නේ නුපුහුණු
සේවකයන්. ඊට පස්සේ රැඳී සිටීම පැත්ත ගත්තොත් රැඳී සිටීම පැත්ත ගත්තොත් මේ රැඳී සිටීම පැත්තෙන් ගත්තොත් මොනවා රැඳී සිටීමේ තියෙන්නේ? කියන්නේ ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. සමහර රැඳී සිටින ස්ථානයේ පහසුකම් නැහැ. හරි. රැඳී සිටින්න තැන් දීලා තියෙනවා. නමුත් රැඳී සිටින ස්ථානයේ පහසුකම් නැහැ. අඩු පහසුකම්. රැඳී සිටින කියන්නේ ආහාර ඇනවුම් කළ රැඳී සිටින්නත් පුළුවන්. නැත්නම් කාමරය ලැබෙන නම් ඉන්නත් පුළුවන්. නේ? නැත්නම් ස්විමින් pool එක පාවිච්චි කරන්න ඇවිල්ලා තියෙන්නේ. pool එකේ කට්ටිය වැඩි එතන කණු රැඳී සිටින්න වෙනවා. නැත්නම් gym එකට ආව වෙන්න පුළුවන්. ඒත් රැඳී සිටින්න වෙනවා. ඒතර ඒ වගේ රැඳී සිටින ස්ථානයේ පහසුකම් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තව මොකක්ද? ඊළඟ දේ තමයි ආපසු හැරී යන්න ඉඩ පුළුවන් නේ ආපසු හැරී යාමට සිදුවීම ආපසු යෑමට සිදුවීම ටිකක් කියලා ඉන්නවා හිටියට පස්සේ කියනවා දැන් ඒ වැඩේ කරන්න බෑ ඔයා යන්න ලබන සතියේ එන්න එහෙම වෙන්න පුළුවන් හරි ඒතර මේ වගේ දෙයක් තමයි හේතුඵල සටහනක් කියලා කියන්නේ. ඒතර මේකේ තියෙන පොඩි මේකෙන් තමයි මුලින් පටන් ගන්න ඕනේ. හැබැයි ඒ තව උපවස්ථා බෙදෙන්න පුළුවන්. හරි. දැන් ආහාර සඳහා දැන් මෙන්න මෙතන ලියලා තියෙනවා. ආහාර සඳහා ආහාර සූදානම් වීමේ ප්‍රමාදය කියලා. ඒතර ආහාර සූදානම් වීමේ ප්‍රමාදයට බලපාන තව කරුණු තියෙනවා. දැන් ගිහලා චෙෆ්ගෙන් අහනවා. මොකද මේක දුන්නේ නැත්තේ? තියෙන්න ඉතින් බඩු ගෙනලා තියෙන්න බෑ. හරි අර මනුස්සයා කොත්තුවක් ඉල්ලුවා පිටිටි ගන්නලා නැහැ තාම අර මනුස්සයා ආප ඉල්ලුවා බිත්තර ආප ඉල්ලුවා බිත්තර ටික තාම ආවේ නැහැ ලේන්න ආප දෙන්නේ නේ හරි ගම්බිරිස් කුඩු දාලා ඉල්ලුවා දැන් ගම්බිරිස් නැහැ මේ ගල් කුඩු ටිකක්වත් දාන්න තමයි වැළුවේ නේද එහෙනම් අමුද්‍රව්‍ය නොලැබෙන්න පුළුවන් එහෙනම් මේකට වෙන්න පුළුවන් තව අවස්ථා තව උප අවස්ථාත් මේකට ඇති වෙන්න පුළුවන් මේ පැත්තට මෙන්න මෙහෙම ඒවට තව උප අවස්ථාත් ඇති වෙන්න පුළුවන් දැන් ඒවා උගාල් ලියන්න ගියොත් එහෙම සටහන දීර්ඝ වෙනවා. හරි ඒක තමයි cause and effect. හරි. පැහැදිලි? cause and effect කියන්නේ හේතුඵල සටහන. මොකද ඊළඟට තියෙන්නේ? හේතුඵල සටහනෙන් පස්සේ තුන්වෙනියට තියෙන පැරටෝ සටහන. මොකද මේ පැරටෝ සටහන කියලා කියන්නේ? සමහරවිට අපි කියනවා නේද රාජකාරියේදී හරි මේ ඔක්කොගේම වැඩ මට තමයි කරගෙන යන්නේ. මෙතන ඉන්නවා 50 දෙනෙක් විතර. නමුත් මුන්ගේ වැඩ කරන්නේ 10 දෙනා. හරි? එහෙම කියනවා නේද? ඉතුරු ඔක්කොටම පඩි දෙන්නත් ඕනේ මේ 10 දෙනා තමයි. එහෙම කියන තැන තියනවා නේද? එහෙම කියන තැන තියෙනවා. අන්න ඒක තමයි ඔය පැරටෝ concept එකෙන් කියන්නේ. ඔය පැරටෝ concept එක වෙන විදිහකින් විස්තරත් කරනවා 80-20 නැත්නම් 20-80 theory කියලා. ඒ කියන්නේ ඔය පල්ලෙහා සටහන් ලියලා තියෙනවා. ආයතනයේ ඉන්න සේවකයන්ගෙන් ආසන්න ඉලක්කම ආසන්න කිව්වොත් ආයතනයේ ඉන්න සේවකයන්ගෙන් 20%ක්
180කගේ කටයුතු කරනවා. ආයතනයේ ඉන්න සේවකයන්ගේ 20%ක් අපි තුමා ආයතනයේ ඔක්කොම 100ක් ඉන්නවා කියලා. ඒ 100න් 20 දෙනෙක් මුළු කාර්යයන්ගෙන් 80%ක් නිෂ්පාදනය කටයුතු කරනවා. හරි. ඒකයි එකෙන් කියවෙන්නේ. සේවකයන්ගෙන් 20%ක් නිෂ්පාදන කාර්යයෙන් 80%ක් සඳහා දායකත්වයේ සපයනවා. දැන් ක්‍රිකට් ස්කෝබෝඩ් එක ගත්තොත් ඒ ස්කෝබෝඩ් එකේ ස්කෝර් එකේ ගත්තොත් එහෙම ඒකේ ආරම්භක පිතිකරු යුගලයි වන් ඩවුන් ආව එක්කෙනයි තමයි ලකුණු රැස් කරලා තියෙන්නේ. එතන 4 ඉඳලා පල්ලෙහාට 4 සහ ඊට පල්ලෙහා කට්ටිය ඔක්කොම අඩු ලකුණු රැස් කරලා තියෙනවා. එහෙම වෙන අවස්ථා තියෙනවා. එන ඒ කියන්නේ මුළු ප්‍රමාණයෙන් බොහොම පොඩි සුළුතරයක් තමයි වැඩි බරක් ඇදගෙන යන්නේ. අන්න ඒක තමයි මේ පැරටෝ සටහනෙන් විස්තර වෙන්නේ. හෝටලයක අපි හඳුනාගත්ත දෝෂ වර්ග 5ක් තියෙනවා. මෙහෙම හිතමු. හෝටලයක හඳුනාගත්ත දෝෂ වර්ග 5ක් තියෙනවා. ඒ දෝෂ වර්ග 5 මම ටේබල් එකකට ගන්නම්කෝ. පාට සෞත්තුයි නේද? හරි. දෝෂ වර්ග 5ක් අඳුරගෙන තියෙනවා. මේ තියෙන්නේ දෝෂ වර්ගය. 1 2 3 4 5. හරි. ඒතර උදාහරණ විදිහට ලියන්න. සංචාරක හෝටලයක දෝෂ වර්ග 5ක් හඳුනාගෙන ඇත. දෝෂ වර්ග 5ක් හඳුනාගෙන ඇත. ලැබුණු පැමිණිලි 200ක් එම දෝෂ වර්ග 5 සඳහා පහත පරිදි වේ. එම දෝෂ වර්ග 5 සඳහා පහත පරිදි වේ. අපි හිතමු පළවෙනි දෝෂයට පැමිණිලි 155ක් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි එකට පැමිණිලි 20යි. තුන්වෙනි එකට පැමිණිලි 10යි. මේකටත් පැමිණිලි 10යි. මේකට පැමිණිලි 5යි. මේ එකතුව 200යි. හරි. ඒතකොට පැමිණිලි සංඛ්‍යාව 155 200කින් කියලා කියන්නේ ප්‍රතිශතය ගත්තොත් 77.5යි. මේක ප්‍රතිශතය 10යි. මේක ප්‍රතිශතය 5යි. මේකෙත් ප්‍රතිශතය 5යි. මේක 5 බෙදීම 200 ගත්තාම 2.5. 2.5. දැන් මේක ගත්තොත් එහෙම මේ ප්‍රමාණය මේ 77.5 කියන ආසන්නව 80%යි. මේ ඔක්කොම ටික ගත්තාම ආසන්නව 20යි.
20ක් නෙමෙයි ඉන්නේ ඇත්තටම 10යි 5යි 5යි 20යි 2.5 22.5ක් කියලා එනවා. ඒ 22.5 ආසන්නව 20යි. හරි. එතකොට එකෙන් කියවෙන්නේ දෝෂ ඔක්කොම 5යි මේ තියෙන 5න් එකක්. නේ? 5න් එකක්. මෙතන ඔක්කොමලා 5න් 4ක්. 5න් එකක් 5න් 4ක්. ඒතර 5න් එකක් කියලා කියන්නේ එතන 20යි. 5න් 4ක් කියලා කියන්නේ 80යි. කියන්නේ දෝෂ වර්ග වලින් නේ දෝෂ වර්ග 5යිනේ ගත්තේ. ඒකෙන් පළවෙනි දෝෂ වර්ගය කියලා කියන්නේ පළවෙනි එකයි එක හෝ වෙන ඉලක්කමක් එන්නත් පුළුවන්. ඒ කියන්නේ දෝෂ වර්ග වලින් 20ක් සඳහා පැමිණිලි 80ක් වෙනවා. හැබැයි ඉතිරි දෝෂ වර්ග 80 සඳහාම එන්නේ පැමිණිලි 20යි. ඒ කියන්නේ 20යි 80 80යි 20. අන්න ඒක තමයි concept එක. 20යි 80 ඊට පස්සේ 80යි 20. පැහැදිලිනේ? එහෙනම් ලියන්න පුළුවන් දේ තමයි දෝෂ ප්‍රමාණයෙන් 20ක් සඳහා පැමිණිලි 80ක් ලැබේ. දෝෂ වර්ග වලින් 20ක් සඳහා පැමිණිලි 80ක් ලැබේ. ඒක අනිත් පැත්ත නොලියෙම එතකොට පැටලෙනවා නැත්තම් නේ. ඔය එක ඇති. දෝෂ වර්ග වලින් 20ක් සඳහා පැමිණිලි 80ක් ලැබේ. ඒ කියන්නේ ආයතනයක ඉන්න 120 දෙනෙක් 80කගේ වැඩ කරනවා. ඔය ඉතින් ප්‍රතිශතය එහා මෙහා වෙන්න පුළුවන්. ප්‍රතිශතය එහා මෙහා වෙන්න පුළුවන්. ඔක තමයි පැරටෝ සටහනින් කිව්වේ. මොකද ඊළඟට තියෙන්නේ? ඊට පස්සේ තියෙන්නේ ෆ්ලෝ chart. progress diagram කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ආයතනයක සමස්ත කටයුතු ආරම්භය ඉඳලා අවසානය දක්වාම ගලාගෙන යාම පෙන්වීම තමයි ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ. ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ. ඒ ෆ්ලෝ chart එකක භාවිතා කරනවා සංකේත වර්ග තුනක්. එකක් තමයි රවුම. අනික තමයි මේ වගේ රෙක්ටැන්ගල් ෂේප් එක. අනික තමයි මෙන්න මේ වගේ ඩයමන්ඩ් ෂේප් එක. මේ වගේ ෂේප්ස් තුනකින් තමයි ඔය ෆ්ලෝ chart එකක් නිර්මාණය කරන්නේ. හරි? ෆ්ලෝ chart එක නිර්මාණය කරන්නේ. එහෙනම් එවැනි ෆ්ලෝ chart එකක් මම සරල එකක් ඇඳලා පෙන්නුවා. බොහොම සරල එකක් ඇඳලා පෙන්නුවා. ඒ කියන්නේ රවුම පටන් පාවිච්චි කරන්නේ ආරම්භය සහ අවසානයේ සංතුහන් කරන්න. හරි? ආරම්භය සහ අවසානයේ සංතුහන් කරන්න තමයි රවුම කියන එක පාවිච්චි කරන්නේ. අතරමැද අවස්ථා සංතුහන් කරන්න තමයි රෙක්ටැන්ගල් එක ලකුණු කරන්නේ. එහෙනම් මෙහෙම අවස්ථාවක් හිතමු. මේ තියෙන එතකොට ආරම්භය. මම ඉඩ කඩ සීමිතයි මට. ඒක නිසා තමයි මම මේක පොඩ්ඩක් බැලුවේ මෙහෙම ඇදගත්තා. හරි. ඊට පස්සේ නැත්නම් මම උඩ ඇදපු ටික පොඩ්ඩකට මකන්නද? එතකොට ඔයගොල්ලන් ඉඩ කඩ හදා ගන්න පුළුවන් නේ. ෂේප්ස් තුනක් පාවිච්චි කරනවා කියලා මම ලිව්වේ. එතකොට මුලින්ම එන මම රවුම උඩින් අඳින්නම්. රවුමෙන් කියවෙන්නේ ආරම්භය කියන එක. හරි. එතනින් පස්සේ අපි යනවා ඊළඟ අවස්ථාවක්. ඒක අපි දාන්නේ රෙක්ටැන්ගල් එකකට. ඒ තියෙන්නේ උදාහරණයක් ඉදිරියට ගත්තොත් නිර්මාණය.
හරි නිර්මාණය. ඊට පස්සේ එතනින් පස්සේ එනවා අපි මේක නිපදවීම කියන එකට. නිපදවීම කියන එක. ඊට පස්සේ අපි එන අවස්ථාවක් ඒ අවස්ථාව තමයි මේක අපි පරීක්ෂා කරනවා. ඒක දාන ඩයමන්ඩ් එකට. පරීක්ෂා කිරීම. හරි පරීක්ෂා කිරීම. හරි පරීක්ෂා කිරීම yes කියලා කිව්වොත් අපි ඉදිරියට යනවා. හරි පරීක්ෂා කිරීම okay කියලා කිව්වොත් අපි ඉදිරියට යනවා. පරීක්ෂා කිරීම not okay කියලා කිව්වොත් අපි නැවත නිර්මාණ කටයුත්තට තමයි ආයෙ යමු වෙන්නේ. පරීක්ෂා කිරීම not okay. එහෙම කිව්වොත් නැවත නිර්මාණ කටයුත්තට යනවා. readjust කරනවා කියන්නේ. okay කියලා කිව්වොත් එතනින් එහාට අපිට පුළුවන් බෙදා හැරීම කියලා දාන්න. බෙදා හැරීම එතනින් පස්සේ අවසන්. එතනින් පස්සේ අවසන්. හරි. ඔය okay කියන එක ඩයමන්ඩ් ෂේප් එකෙන් පල්ලෙහාට අඳින්නත් පුළුවන්. මෙන්න මේ පල්ලෙහා මෙතන එතනත් එතනින් පල්ලෙහාට අඳින්නත් පුළුවන්. මෙතන දකුණු පැත්තට අඳින්නත් පුළුවන්. ඉඩ කඩක් සීමිත නිසා තමයි දකුණු පැත්තට ගත්තේ. ඒතර ඔය ෂේප්ස් තුන පාවිච්චි කරන්නේ ඒකට. ආරම්භය අවසානයේට රවුන්ඩ් එකක්. අතරමැද ස්ටෙප්ස් වලට ප්‍රෝග්‍රෙසින් ස්ටෙප්ස් වලට රෙක්ටැන්ගල් ෂේප් එකක්. ඩයමන්ඩ් එක පාවිච්චි කරන්නේ තීර්ණ අවස්ථා. හරි තීර්ණ අවස්ථාවලට. ඒ කියන්නේ ජන්ක්ෂන්ස් හැරෙන තැන් වලට තමයි ඩයමන්ඩ් ෂේප් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ එනවා ජාල සටහන. ඒක අපි ස්ටැට් වලත් දන්න දේ නේ. ජාල සටහනක මොන වගේ දෙයක්ද කියන එක. ඒ ජාල සටහන කියන්නේ හිස්ටෝග්‍රෑම් එකක් කණුත් එක්ක අඳින එකක් නේ. කණුත් එක්ක අඳින එකක්. එහෙනම් අපි ඒක අඳුත් එහෙම උදාහරණයක් විදිහට අරගත්තොත් මොන වගේ උදාහරණයක්ද? අපි දැන් හෝටල් කාමරේම ඉන්නේ නේ. හෝටලෙෙමයි ඉන්නේ. ඒතර හෝටලෙට ලැබෙන පැමිණිලි සම්බන්ධය. සිරස්සක්ෂය සිරස්සක්ෂය. හරි. මේ තියෙන්නේ පැමිණිලි. මේ තියෙන්නේ සංඛ්‍යාතය. හරි. මේ තියෙන සංඛ්‍යාතය. අර අපි කලින් ඇඳපු එකම තමයි මේකට. පැමිණිලි වර්ග 5ක් ගැන කිව්වනේ. නේ? පැමිණිලි වර්ග 5ක් ගැන කිව්වා. මොකද පැමිණිලි වර්ග 5 ප්‍රෝමිලාකන් 1 2 3 4 5 කියලානේ දැම්මේ. නේද? එතකොට මම මේක ස්කේල් කරගත්තොත් එතන 50යි 100යි 150යි 50යි 100යි 150යි. හරි පැමිණිලි පළවෙනි පැමිණිලි වර්ගය 155ක් ආවා. එහෙනම් එකසිය 55ක් උසට. දෙවෙනි පැමිණිලි වර්ගයේ 20යි නේ. ඒතර මෙතන. තුන්වෙනි පැමිණිලි වර්ගයේ 10යි. ඊළඟ එකත් 10යි.
ඊළඟ එක 5යි. මේක මතකනේ? රෝම ඉලක්කම් 1, මේක රෝම ඉලක්කම් 2, මේක රෝම ඉලක්කම් 3, මේක රෝම ඉලක්කම් 4, මේක රෝම ඉලක්කම් 5. 155යි 20යි 10යි 10යි 5යි. මෙතන 155ක්, මෙතන 20ක්, මෙතන 10ක්, මෙතනත් 10ක්, මෙතන 5ක්. right? ඔක තමයි ජාල රේඛය. ඒක අපි දන්න සටහන් වර්ගයක් නේ. ඊට පස්සේ එනවා විසිරි 30 සටහන. ඒකත් අපි දන්න විසිරි 30 සටහන. ස්කැටර් ඩයග්‍රෑම්. ඒතර ඒකට අපි උදාහරණයක් ගත්තොත් ඒකට අපි හිතමුකෝ බැංකුවකට එන පාරිභෝගිකයන් රැඳී සිටින කාලය කියන එක. බැංකුවකට එන පාරිභෝගිකයන් රැඳී සිටීමට සිදුවන කාලය. රැඳී සිටීමට සිදුවන කාලය. සිරස්සක්ෂයේ සිරස්සක්ෂය. මේ තියෙන්නේ ගනුදෙනු කරුට රැඳී සිටීමට සිදුවන කාලය. බැංකු කියලා ලියමුකෝ මෙතන උඩ. හරි. බැංකු ගනුදෙනු කරුට රැඳී සිටීමට සිදුවන කාලය. මේ තියෙන්නේ යාගේ තෘප්තිය. අමුතු එකක් මිනුම් කරන්න. තෘප්තිය. ඒක මෙෂර් කරන්න අමාරුයි. නේද? සිකියුරිටි ඔෆිසර් දාලා හරි තෘප්තිය මෙෂර් කරන්න කිව්වොත් එහෙනම් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒතකොට ස්කැටර් ඩයග්‍රෑම් එක කොයි වගේද ලකුණු වෙන්නේ? පළවෙනි පුද්ගලයා. පළවෙනි පුද්ගලයා. මෙච්චර කාලයක් රැඳී සිටිනවා. හරි අපි හිතමුකෝ රැඳී සිටීමේ කාලය මේක ලකුණු කරලා තියෙන්නේ අපි හිතමු විනාඩි වලින් කියලා. හරි. විනාඩි 2, විනාඩි 4, විනාඩි 6, විනාඩි 8, විනාඩි 10, විනාඩි 12, විනාඩි 14. අපි කොහොම හිතමුකෝ. පාරිභෝගික තෘප්තිය යම්කිසි විදියකින් ලෙවල් කරලා තියෙනවා. හරි. තෘප්තිය යම්කිසි විදියකින් ලෙවල් කරලා තියෙනවා. එතකොට මොකද්ද? රැඳී සිටීම ගත වන කාලය අඩුයි. අඩු වුණාම ඉතින් ලොකු තෘප්තිය සමහරවිට දැන් අපි බැංකුවට ගියා. ගිය ගම ATM මැෂින් එකේ වැඩේ කළා. එතකොට එහෙම අපිට තෘප්තිය කියලා දෙයක් එහෙම ලොකට අපිට එහෙම දැනෙන්නෙත් නැහැ. අපි ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන්නේ නැන්නේ අපි යනකොට කවුන්ටරේ කවුරුවත් හිටියේ නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අඩු වේලාවක් ගත වෙනකොට ඇත්තටම තෘප්තියත් ඉතින් අඩුයි වගේ තමයි. හරි? අඩුයි වගේ තමයි. හැබැයි තව ටිකක් වෙලා ගත කරන කාලේ වැඩි වෙනකොට බැංකුව ඇතුළට ගිහිල්ලා ගත වෙනකොට කාලේ වැඩි වෙනකොට සමානට තෘප්තියත් අපේ වැඩි වෙනවා. සමහරට ඇතුළේ තියෙන එන්වයරන්මන්ට් එකට අපි පුරු වෙනවා. මැච් එක දාලා තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් බලනවා. නේ සමහරවිට පොලිමේ ඉන්නකොට මැච් එක දිහා බලන් ඉන්නකොට පොලිමේ ඉස්සරහට යන පිටිපස්ස ගැන මතක් කරන්න යන්නකො ඉස්සරහට කියලා. නේ? ඒතකොට කාලේ වැඩි වෙනකොට සමහරවිට අපි හිතනවා තව ටිකක් කියලා හිටියත් කමක් නැහැ කියලා. මොකද අවුවේ ඉඳලා ආවේ AC එකත් හොඳයි. එහෙම කියලා හිතනවා. හැබැයි හුඟක් වෙලා ගත වෙනකොට ආයි තෘප්තියෙන් ඉන්න අඩු වෙනවා. මැච් එකත් එපා වෙනවා. තෘප්තියෙන් ඉන්න අඩු වෙනවා. හරි? තෘප්තියෙන් ඉන්න අඩු වෙනවා. සමහරවිට අපි පොලිමේ ඉන්නකොට මැච් එකට ඉන්ට්‍රස්ට් නම් පිටිපස්සේ කෙනාට කියන කමන්නේ මම චුට්ටක් ඉන්න ඔයා ඉස්සරහට යන්න කියලා. හරි? ඒ මැච් එක බලන්න ඕනේ. නමුත් ඉතින් හුඟක් වෙලා ඒක කරන්නත් බෑ. ආව ගැඩිත් කරගන්න ඕනේ. ඒ නිසා ආයෙත් තෘප්තිමත් ස්වභාවයෙන් ඉන්න අඩු වෙනවා. මේ හැම දෙයක් අපිට හිතන්න පුළුවන්. ප්‍රායෝගිකව වෙන්න පුළුවන් දෙයක්. ඒතර විසිරිසි සටහනක එහෙම දෙයක් අපිට ලකුණු කරන්න පුළුවන්. කියන්නේ ඔය ක්වොලිටි එක පැත්තේ. නැත්නම් විසිරිසි සටහන ඕන තරම් උදාහරණ තියෙනවා. ඊට පස්සේ එනවා පාලන සටහන කියන එක. ක්වොලිටි charts. පාලන සටහන. හරි? මේකට සමානලාට අපි කියන සංඛ්‍යානමය පාලන සටහන කියලා. සංඛ්‍යානමය පාලන සටහන.
සංඛ්‍යානමය පාලන statistical quality charts කියන එක. හරි. statistical quality charts. ඒකෙදි මෙන්න මේ වගේ chart එකක් තමයි අපි maintain කරන්නේ. මෙන්න මේ වගේ chart එකක්. ඒකේ තියෙනවා ඒකේ තියෙනවා තිරස් අක්ෂය ඒකම සිරස් අක්ෂය තියෙනවා. හරි. ඒතර තිරස් අක්ෂයට ගන්න පුළුවන් අපිට නියදි අංකය. නියදි අංකය. අපි හිතමුකෝ අපි මොන හරි උපකරණයක් හදනවා කියලා. ඒ උපකරණය අපි සාම්පල් කිහිපයක් ගන්න. විටින් විට. අපි යෝගට් හදනවා නම් සාම්පල් අවස්ථා කිහිපයකින් ගන්නවා. බැච් එකකින් සමහර එක බැච් එකකින් සාම්පල් මෙච්චරයි. ඒතර බැච් ගණනාවක් නම් සාම්පල් ගණනාවක්. එන නියදි අංකයක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 විදිහට නියදි අංකයක් වෙනවා. ඊට සිරස් අක්ෂරය ගන්නේ දෝෂ සංඛ්‍යාව. දෝෂ සංඛ්‍යාව. ඒතර මේ දෝෂ සංඛ්‍යාව කියන එකේ මේ සටහනේ තියෙනවා ස්තර තුනක්. ස්තර තුනක්. හරි. ඒ ස්තර තුනෙන් පළවෙනි ස්තරය තමයි මෙන්න මේක. මේකට අපි කියන්නේ සෙන්ටර් ලයින් එක. මේ තියෙන්නේ මධ්‍ය රේඛාව. මධ්‍ය රේඛාව නැත්නම් මධ්‍ය සීමාව. හරි. මධ්‍ය සීමාව. මධ්‍ය රේඛාව කියලා කියනවා. හරි. සෙන්ටර් ලයින්. මධ්‍ය සීමාව. ඒක යම් තැනක තියෙන මධ්‍ය සීමාව. ඊට පස්සේ ඒකට උඩින් වෙනම තියෙනවා තව රේඛාවක්. හරි. ඒකට උඩින් තව රේඛාවක් තියෙනවා. ඒකට කියන්නේ ඉහළ පාලන සීමාව. ඉහළ පාලන සීමාව. upper control limit. ඉහළ පාලන සීමාව. ඒ වගේම තව එකක් තියෙනවා පහළ පාලන සීමාව. මේ තියෙන්නේ පහළ පාලන සීමාව. lower control limit. එතකොට අපි නියදි ලක්ෂ ගත්තොත් පළවෙනි නියදියේ දෝෂ සංඛ්‍යාව කියන එක මෙන්න මෙතන පොයින්ට් එක තියෙනවා. දෙවෙනි එකේදී තියෙන්නේ මෙතන. තුන්වෙනි එකේදී එක පහළ සීමාවෙනුත් යටට ඇවිල්ලා තියෙනවා. හතරවෙනි එකේදී මෙතන. පස්වෙනි එකේදී හැබැයි රතු එකට පොඩ්ඩක් උඩින් ෂේප් එකේ ඉන්නේ. හයවෙනි එකේදී මෙතන. හත්වෙනි එකේ තව උඩින් එහාට යනවා. අටවෙනි එකේදී නම් මෙතන. හරි. ඒ ඔයගලන්ට සතුරු විදියට ඒක ලකුණු කරන්න. හැබැයි ඉතින් හුඟක් පිටට දාන්න එපා. පහළට එකකුත් ඉහළට එකකුත් වැඩිපුර අන්නලා දාන්න.
මෙන්න මේක තමයි පාලන සටහන් කියලා කියන්නේ. මේක තමයි පාලන සටහන් කියලා කියන්නේ. ඒතර පාලන සටහන් වලින් අපිට පේනවා තුන්වෙනි නියතිය පහළ පාලන සීමාවටත් වඩා අඩුයි. හත්වෙනි නියතිය ඉහළ එකටත් වඩා වැඩි. ඒතර ඒ දෙන්නම අවුට්. ඒ දෙන්නම අවුට්. ඒ නියති දෙක අවුට්. ඒතර නියති 6ක් සීමා තුල තියෙනවා. නියති දෙකක් එළියට ගිහිල්ලා තියෙනවා. ඒතර කළමනාකරු තීරණය කරන්න ඕනේ 6කින් දෙකක් අවුට්. මොකක්ද අපි කරන්නේ කියලා. හරි. ඒ කියන්නේ බැච් එකකින් සාම්පල් 8ක් ගත්තා. 8න් 6ක් හොඳයි. ඉහළ සහ පහළ සීමා තුල තියෙනවා. දෙකක් අවුට්. මොකද කරන්නේ? ඒකේ යා ගන්නා වූ තීරණ. ඒකේ යා ගන්නා වූ තීරණ. ඔක්කොම අවුට් වුණොත් නම් ඉතින් කොහොමත්ම ප්‍රතික්ෂේප වෙනවා මුළු බැච් එකම. හරි. ඒ කියන්නේ අර සමහර පේමන්ට් එකේ තියෙන කර්මාන්තශාලාවෙන් ඉවත් වූ බඩු කියලා විකුණන්නේ. පුංචි පුංචි ඩිෆෙක්ට්ස්. පුංචි පුංචි ඒවා. ඒක ඉතින් ක්වොලිටි කන්ට්‍රෝලර් තීරණය කරයි 6කින් දෙකක් 8කින් දෙකක් අවුට් ඉතුරු 6ත් එක්ක යනවද නැද්ද කියලා. ඒතර මේක තමයි සංඛ්‍යානමය පාලන සටහන කියලා කියන්නේ. ඒතර මේ විදිහට තියෙනවා ක්වොලිටි ටූල්ස්. ඉතින් වැඩිපුර ටික විස්තර කරමින් කලේ අවබෝධයක් ඇති කරගන්න නෝට් එක කියවීම විතරක් ඉතින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒතර ඊළඟ මාතෘකාවක් තියෙනවා මේකේ සටහන පොතේ ලියන්නේ ඉන්නේ ගුණත්ව ප්‍රමිතීන් සහ ත්‍යාග. කියන්නේ ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ගුණත්ව ප්‍රමිතීන් සහ ක්වොලිටි අවෝඩ්ස් තියෙනවා. නේ? ඒ ඔයගොල්ලෝ වෙලෙන් දැනීම් දකින්නකොට ඔක කොහොම හොඳින් ඔයගලන්ට දැනෙච්ච දෙයක් තමයි මොකද්ද? වෙලෙන් දැනීම් වලදී තියෙනවා අඛණ්ඩව 3 වන වසරට අඛණ්ඩව 6 වෙනි වතාවටත් මෙන්න මේ ක්වොලිටි අවෝඩ් එක මෙන්න මේ ආයතන දිනාගත්තා. හරි. හුඟක් වෙලාට බැංකුව ඔය දේ කියනවා. අඛණ්ඩව 6 වෙනි වසරට දිවෙනේ ජනප්‍රියතම බැංකුව. නැත්නම් ආසියාවේ ද බැංක අවෝඩ් එක හම්බෙලා තියෙනවා. හරි ඒව තමයි අවෝඩ්. ඊට පස්සේ ප්‍රමිතියින් විදියට තමයි මම කලින් කිව්ව ISO තියෙනවා. ISO 9000 සීරීස් එකක් තියෙනවා. 14000 සීරීස් එකක් තියෙනවා. එක එක ස්ටෑන්ඩඩ් වලට. ඒක ගැන අපි ඊළඟ දවසේදී සටහනක් දෙන්න. හරි. ඊළඟ දවසේ සටහනක් දෙන්න. ගණනය කිරීම මොකුත් නැහැ. මේක ගණනය නොකරන මාතෘකාවක්. හරි. හැබැයි අපිට තිබුණා නම් මෙන්න මේ ස්ටැටිස්ටිකල් ක්වොලිටි කන්ට්‍රෝල් කියන එක බොහොම ඉන්ටරෙස්ටිං ගණනය කිරීම වලට අපිට එන්න පුළුවන්. පහළන සීමාව, ඉහළ පාලන සීමාව, සෙන්ටර් ලයින් එකේම අරගෙන බොහොම ආකර්ශනීය ගණනය කිරීම වලට අපිට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔයගොල්ලන් සිලබස් එකේදී ඒ කොටස නැහැ. මෙන්න මේ ප්‍රමාණාත්මක ගණනය කිරීම වලින් බැහැර වෙච්ච කොටසක් විතරයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේදී ගුණත්ව ප්‍රමිතීන් සහ ත්‍යාග කියන තැනින් අපේ පාඩම ආරම්භ කරමු. ඒක මම ඔයගලන්ට දුන්නා. ඔයගලන්ට ෂෙයා කළා ඊළඟ මාතෘකාව 7 වෙනි මාතෘකාව ධාරිතා සැලසුම්කරණයේ සම්බන්ධයෙන් ටියුට් දෙකක්. ඒකෙත් print එක ගන්න. ඒක මම ඊළඟට තියෙන දේවලුත් මම ෂෙයා කරන්නම් අවස්ථානුකූලව. කොහොමද ඊළඟ දවසේ ධාරිතා සැලසුම්කරණය ගැන අපිට කතා කරන්න වෙනවා. එහෙනම් මම ඊයේ දවසේදී ඔයගොල්ලන් පන්තියේදී අලුත් අවුරුද්දට සුවපැතුවා. හිතුවා ඊයේ පන්තිය තමයි මේ අවුරුද්දේ කරන්න තියෙන අන්තිම පන්තිය කියලා. නමුත් අපිට අදත් පන්තියක් හමු වුණා. ඉතින් නැවත වතාවක් ඔයගොල්ලන්ට සුවපතනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.